දුවේ පුතේ ගෘහ විදුලි පරිපථවල හතරවන පරිච්ඡේදයත් එක්ක තමයි අපි මේක තුලා සිටින්නේ. ඔබට මතක ඇති පහුගිය පරිච්ඡේදවලදී ගෘහ විදුලි පරිපථ පිහිටන ආකාරය, උපාංග පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අප මේ පරිච්ඡේදයේදීත් තවදුරටත් මේ සංකේත අනපනත් පිළිබඳව සාකච්ඡා කරන්න ඔබ සමග බලාපොරොත්තු වෙනවා. මෙහිදී පළමුව තිබෙනවා සංකේත කිහිපයක්. ඒ සංකේත කිහිපය දෙස අවධානය යොමු කරමු. අගුල් රහිත එබුම් බොත්තම් ස්විච් සාමාන්‍ය අවස්ථාවේදී මේ අවස්ථාව අපි විවෘත එහෙම නැත්නම් ඕෆ් කියලා කියන ඕෆ් අවස්ථාව. ඒ ස්විච් එක මෙන්න මේ අවස්ථාවේ ඔන් වෙද්දී මේ ඔන් අවස්ථාව මේ සංකේත මතක තබා ගන්න පරිපථ සටහන ඇඳීම සඳහා අපට බොහෝ වෙලාවට උපකාරී වෙනවා. ඒ වගේම තියෙන තුන්වන අවස්ථාව අගුල් රහිත එබුම් බොත්තම් ස්විච් එකක්. එකවරක් සංවෘත වන අතර තවත් වරක් ක්‍රියාත්මක කර විට විවෘත වෙනවා මේ සංකේතය. භාවිතා කරන පරිපථ ඇඳීම් සඳහා භාවිතා කරන සංකේතය. ඔබට විභාගයේදී බොහෝ විට මේ සම්මත සංකේත භාවිතා කරමින් මේ පරිපථ රූප සටහන අඳින්න කියලා කාරණාවට එන්න පුළුවන්. විහුවගත පේපර් වල විශේෂයෙන් අහන්න පුළුවන්. රචනා ප්‍රශ්න පත්‍ර වල අහන්න පුළුවන්. ඒ වගේම MCQ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රවලදීත් ඔබෙන් මේ පිළිබඳව අහන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී මේවා නිවැරදි ආකාරයට මතක තබාගෙන සිටීම දුවේ පුතේ ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම අපි තවත් ඉදිරියට යද්දී ඔන්න එනවා සංකේතය පරිපථ රූප සටහන සඳහා එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන මේ සංකේතයන්. සූත්‍රිකා පහන මෙන්න පරිපථ රූප සටහන. ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන සංකේතය. පියරසි බට පහන අපි මේකට කියනවා ටියුබ් බල්බ් එක. මොකද පුතේ ටියුබ් ලයිට් කියලා කියන ඔබ අහලා ඇති. අන්න මේකේ සංකේතය. ඊළඟට විලායක ෆියුස්. ඔබ ෆියුස් පිළිබඳව මේ වෙනකොට අපි ඉගෙනගෙන තිබ්බා අධික ධාරාවක් ගලාගෙන යන විට ඒ තුළ තිබෙන සන්නායක කොටස උණු වී පරිපථය විසන්ධි කිරීම සඳහා භාවිතා කරන කොටසකට අපි කියනවා විලායකය. එහෙම නැත්නම් ෆියුස් එක කියලා. ඒ වගේම කෙවිනි පිටුවාන. මේ තිබෙන කෙවිනි පිටුවාන සොකට් අවුට්ලට්. සොකට් අවුට්ලට් එක මෙන්න පරිපථ සංකේතය. සොකට් අවුට්ලට් එක භාවිතා කරන පරිපථ සංකේතය ලයිව් නියුට්‍රල් එර්ත් වයර් කැබලි ඊටාම් පිළිවෙලට මෙහිදී ඔබට සඳහන් වී තිබෙනවා. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන පරිපථ සටහනත් මෙන්න මේ ආකාරයෙන් මතක තියාගන්න. මෙන්න මේ සංකේතය බොහෝ සෙයින් දුවේ පුතේ වැදගත් වෙනවා. ඒ වගේම මේ සංකේත මේ ටියුබ් බල්බ් වලට අදාළ සංකේත සම්මත සංකේතයන් මෙන්න මේ සංකේත විශාල වශයෙන් ඔබට වැදගත් වෙනවා ඉදිරියේදී දුවේ පුතේ පරිපථයන් නිර්මාණය කර ගැනීම සඳහා. ඒ වගේම අපි තවත් ඉස්සරහට යද්දී අපිට තවත් අවශ්‍ය වෙන පංකාව ෆෑන් එක. මේ සීලින් ෆෑන් එක මේ ක්‍රියාත්මක වන ආකාරය සඳහා පරිපථ සංකේත අදින්නුනහම මෙන්න භාවිතා කරන මේ සම්මත සංකේත ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන සංකේත. ආලෝක පාලන ස්විච්. අපි මේකට කියනවා අපි ලයිට් එක ඩිම් කරනවා, එන්ලයිටන් කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවක ආලෝකය අඩු වැඩි කරන්න භාවිතා කරන මේ ආලෝක පාලන ස්විච් එක සංකේත. ඒ වගේම ශේෂ ධාරා පරිපථ බිඳිනය මේ තිබේ. ශේෂ ධාරා පරිපථ බිඳිනය සම්මත සංකේත. ඒ වගේම සිඟිති පරිපථ බිඳිනය සම්මත සංකේතයන්. මේවා ඔබට ඉතා වැදගත් වෙනවා ඉදිරි අනාගතයේදී විභාගය සඳහා. මතක තබා ගන්න ශේෂ ධාරා පරිපථ බිඳිනය එහෙම නැත්නම් අපි මේකට කියනවා RCCB residual current circuit breaker සිඟිති පරිපථ බිඳිනය miniature circuit breaker. මේ පිළිබඳව දුවේ පුතේ ඔබ අධ්‍යයනය කළ බොහෝ විට මේ වෙද්දි හමාරයි මෙන්න මේ වගේ සම්මත සංකේතයන්. ඒ සමගම මේ පරිපථ සංකේත භාවිතා කරමින් මේ රැහන් සම්බන්ධ කර තිබෙන ආකාරයක් තමයි ඔබට මේ රූප රාමුවෙන් පේන්නේ. මේ රූප රාමුව දෙස අවධානය යොමු කරද්දී මෙන්න මේ තිබෙන්නේ කොමක්ද? කෙවිනි පිටුවානක්. මේ කෙවිනි පිටුවානේ මැද පිහිටි කොටසට එර්ත් වයර් එකත් වම් අත පැත්තට ලයිව් වයර් එකත් දකුණු අත පැත්තට නියුට්‍රල් වයර් එකත් සම්බන්ධ වී ඇති ආකාරය පේනවා. ඒ වගේම මෙතන තිබෙනවා ස්විච් එකක් with dimmer එකත් එක්ක එහෙම නැත්නම් ආලෝකයේ අඩු වැඩි කරන
මේ ස්විච් එකත් එක්ක ඩෙමර් එක සම්බන්ධලා තියෙනවා. එය ලබා දෙනවා කාටද? මේ විදුලි පංකාවට ලබා දී තිබෙන ආකාරය. මෙන්න මෙතන පේනවා පියරැසි බට පහනක්. පියරැසි බට පහන සමග ස්විචය. ඊළඟට මෙතන පේනවා සූත්‍රිකා පහන සමග මෙන්න ස්විචය සම්බන්ධ වී ඇති ආකාරය. ඉතා පැහැදිලිව මේ රූප සටහන ඔබට පේන ඇති කෙවෙනි පිටුවන් ආලෝක පාලන ස්විච් පංකා සමග සම්බන්ධ වී තිබෙන ආකාරය. අපිට මෙන්න මේ ආශ්‍රයෙන් පරිපත රූප සටහන් විභාගෙදි බොහෝ වෙලාවට දුවේ පුතේ ඔබ සමග අඳින්න විභාගයේ පරීක්ෂකවරයා විභාග නිර්මාණය කරන මහාචාර්යවරයා ඔබෙන් අහන්න පුළුවන්. ඒවා මතක තබා ගන්න. අපි මේ පරිච්ඡේදය අවසානයේදී මේ පරිච්ඡේදයේ අවසාන භාගයේදී ක්‍රැදී සිටින ඔබට මේ සම්මත සංකේත භාවිතා කරමින් අපි පරිපත කිහිපයක් නිර්මාණය කරනවා. මේ කොහොමද මේ සජීවී අග්‍ර, උදාසීන අග්‍ර, ඒ වගේම භූගත අග්‍ර සම්බන්ධ වෙන ආකාරය කොහොමද කියන කාරණාව අපි ඔබ සමග සාකච්ඡාවට භාජනය කරනවා. ඒ සමගම තවත් මෙන්න ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන පරිපත් සටහන්. දැන් අපි මිට කලින් සඳහන් කරා දුවේ පුතේ ඔබට දැන් මේ තිබෙන සංකේත වර්ග දෙකක් මේ පරිපත රූප සටහන් මේ තියෙන මොකද? ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන සටහන්. වර්ග දෙකකට බෙදෙනවා. පරිපත රූප සටහන් සහ ගෘහ නිර්මාණ ශිල්පියා. ගෘහ නිර්මාණ ශිල්පියා කියලා කියන ආකිටෙක්චර් ඩ්‍රෝවින් අදින කෙනා. ඒ වගේම පරිපත සටහනට එනකොට තිබෙන එකයි මේ සටහන් භාවිතා කරනගේ වෙනස්කමක් තියෙනවා. ඒ වෙනස්කම තමයි ඔබට ඉතා පැහැදිලිව මෙන්න මේ රූප රාමයෙන් පෙන්වා තිබෙන්නේ. මේ පරිපත රූප සටහනක් මෙය. මේ මොකද පුතේ? පරිපත රූප සටහනක්. මේ පරිපත රූප සටහනක්. ඒ වගේ මෙතන ඔබට තිබෙනවා ගෘහ නිර්මාණ ශිල්පියා. මේ ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන රූප සටහනක්. මේ කොමක්ද? කෙවිනි පිටුවානක්, බල්බයක්, පාලන ස්විච් එකක්, ස්විච් එක. රයිට්? මේ ස්විච් වෙඩ්ඩිම, පංකාව, ටියුබ් බල්බ් එක, පියරැසි බට පහන එය සම්බන්ධ කරන ස්විචය. ගෘහ නිර්මාණ ශිල්පියා මෙන්න මේ සම්මත සංකේතත් එක්ක තමයි ඔබට මේවා ලබා දීම සිදු කරන්නේ. ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම අපි තවත් ඉදිරියට යද්දි මෙන්න මෙහෙම කියනවා සෑම විදුලි රැහැනක් ඇඳීමට පෙර පාරිභෝගිකයාගේ අවශ්‍යතා මත සැලසුමක් සකස් කළ ගත යුතු වේ. දැන් අපි ගමු කුඩා නිවසක්. මේ කුඩා නිවසක කාමර කිහිපයක්, සාලය, වැරන්ඩ එක, ඩයිනින් එක තියෙනවා. මේ පාරිභෝගිකයා මේ ගෘහ නිර්මාණය කිරීමේදී එයා බලාපොරොත්තු වෙන බිත්තිය ලයිට් එල්ලන්න, සීලිමේ ලයිට් එල්ලන්න, එල්ලෙන පහන් මේ වගේ විවිධ ආකාර. එයාගේ මෙයාගේ අවශ්‍යතාවය සමහර කාමරයක කෙවෙනි පිටුවන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙන පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංග වැඩිපුර භාවිතා කරන. මෙන්න මෙවැනි අවස්ථා සඳහා මේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත සැලසුමක් අපි සකස් කරගන්න ඕනේ. මේ කාමරයට කෙවෙනි පිටුවන් මෙච්චරයි, සූත්‍රිකා බල්බ් මෙච්චරයි, LED බල්බ් මෙච්චරයි, මෙතන AC මැෂින් එකක් වෙනවා, මේ සඳහා සොකට් අවුට්ලට් එකක් අවශ්‍යයි. මෙන්න වගේ සැලසුම් කරගෙන තමයි අප තිබෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ එහෙම නැත්නම් බෙදා හැරීමේ පුවරුව නිර්මාණය කරගන්නේ. දැන් ඔබ දන්නවා බෙදා හැරීමේ පුවරුවේ උපපරිපත කොහොමද හැදෙන්නේ කියලා. 5ක් ඇම්පියර්, 13ක් ඇම්පියර්, 15 ඇම්පියර් මේ වගේ ඇම්පියර් ප්‍රමාණ විශාල ප්‍රමාණයක් අපිට මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ බෙදා හැරීමේ පුවරුවට සම්බන්ධ කළා අවශ්‍ය ප්‍රමාණයට අපි උපපරිපත නිර්මාණය කරගන්නවා. දැන් මෙහිදී ඔබට විශේෂ ලක්ෂණයක් තිබෙනවා. එහිදී අපි කිව්වා පුතේ මේ පරිපත ඔක්කොම සම්බන්ධලා තියෙන සමාන්තරගත අවස්ථාවේ. මේ සමාන්තරගත අවස්ථාවේදී මේ ප්‍රධාන විදුලි රැහැනෙන් ලබා ගන්නා විදුලි ධාරා ප්‍රමාණය මෙන්න මේ වගේ සමාන්තරගත අවස්ථාවන්ට විවිධාකාර අවස්ථාවන්ට අපි මොනවා කරනවද? බෙද දෙනවා. හරිනේ? බෙදාගෙන ලබා දෙනවා. මේක තමයි ලයිව් එක. අපි මේක හිතමු නියුට්‍රල් එක කියලා. මේ ලයිව් රැහැන නියුට්‍රල් එක. දැන් මෙන්න මෙතන තියෙනවා 5ක් ඇම්පියර් MCB, ආයෙ තියෙනවා 5ක් ඇම්පියර් MCB, ඊළඟට 15ක් ඇම්පියර් MCB. ඔය විදිහට
තිබෙනවා කියන විශාල ප්‍රමාණයක් MCB. ඒ වගේම ඔබ දන්නවා සමාන්තරගත අවස්ථාවේදී මෙන්න මේ ලයිව් කරන්ට් එක හරහා ගලා යන ධාරාව මෙයා හරහා I1 I2 I3 I4 හරහා ගලා යනවා. එනිසා පරිපත සමාන්තරගත වෙද්දී මේ I ධාරාව සමාන වෙනවා I1 I2 I3 I4 ට සමාන වෙනවා. දැන් අපි මේ වගේ උපපරිපත ප්‍රමාණය වැඩි කරොත් අසාමාන්‍ය ලෙස වැඩි කරොත් මෙයා ලබා දෙන උපරිම ධාරා ප්‍රමාණයක් තියෙනවා. මෙයා ලැබෙන ඇම්පියර් 30 32 වගේ උපරිම ප්‍රමාණයක් තමයි එකලා පරිපතයක ලබා දෙන්නේ. එවැනි අවස්ථාවක මේ පරිපතයට වඩා වැඩි ධාරාවක් අදිනවා නම් අපිට මෙන්න මෙයාගෙන් මේ කාර්යය කරන්න බෑ. අන්න එවැනි අවස්ථාවක තමයි අපි සිංගල් පේස් එක වෙනුවට 3 පේස් එකට අවධානය යොමු කරන්නේ. මොකද සිංගල් පේස් එක වගේ කලා කීයක් තියෙනවද? කලා 3ක් තියෙනවා. ඒ කලා 3කින් ධාරාව ලබා ගන්න අපිට හැකියාව ලැබෙනවා. මේ සිංගල් පේස් එක කරන්ට් එක ප්‍රමාණවත් නොවන නිසා ආදරණීය දුවේ පුතේ. අනේ නිසා තමයි සැලසුමක් සකස් කරගන්න වෙන්නේ. පළවෙනි කාමරයට මෙච්චරයි, දෙවන කාමරයට මෙච්චරයි. අපි තුමු සමහර අවස්ථාවලදී මේ සියලු උපාංග ක්‍රියාත්මක නැහැ කියලා. ඒ ක්‍රියාත්මක වන අවස්ථාවේදී විශාල ධාරාවක් ඇද ගන්නවා. එවැනි අවස්ථාවක මේ විදුලි ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ දැකලා ඇති සමහර අවස්ථාවල ඔබ අත්දැකීමෙන් දන්නවා මෙන්න මේ කියන කාරණාව. නිවස රාත්‍රී කාලයේදී රාත්‍රී 8-9 වෙන අවස්ථාවේදී බොහෝ විදුලි උපකරණ ක්‍රියාත්මකයි නිවස තුළ. සමහර නිවෙස්වල මෙවැනි අවස්ථාවකදී විදුලි මෝටරය එහෙම නැත්නම් වතුර ගහන මෝටරය පම්ප් එක වෝටර් පම්ප් එක ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මේ නිවසේ තිබෙන ආලෝක පහන් ඩිම් වෙන තත්ත්වයක් එහෙම නැත්නම් ආලෝක පහන් වල ආලෝක ධාරා අඩු වෙන තත්ත්වයකටපත් වෙනවා. ඇයි විශාල ධාරා ප්‍රමාණයක් ඒ අවස්ථාවේදී වෝටර් පම්ප් එක ඇද ගන්න නිසා. ඒ කියන්නේ මේ පද්ධතිය සමතුලිත නැහැ. මේ ලබා දෙන එකලා පද්ධතිය ලබා දෙන ධාරා ප්‍රමාණයට වඩා මෙයාලා ලබා ගන්නා ධාරා ප්‍රමාණය වැඩි වන අවස්ථාවේදී එකිනෙකට ප්‍රමත ධාරාවට අඩු ධාරාවක් තමයි ඇද ගන්න. එවැනි අවස්ථාවක අප තීරණය කරනවා ආලෝක ප්‍රමාණය එහෙම නැත්නම් මේ ආලෝකය සපයන්න තාපය සපයන්න මේ ලබා දෙන එකලා විදුලි ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක අපි දෙකලා විදුලි ධාරාවක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඊටම වැදගත් කාරණාවක්. දැන් ඔබ කල්පනා කරන්න ඔන්න නිවස සැලසුම් කරනවා සාමාන්‍ය නිවසට ප්‍රශ්නයක් නැහැ. හෝටල් සංකීර්ණයක් වගේ ගත්තහම එහෙම නැත්නම් තට්ටු 3ක නිවාසයක් හෝටල් නිවාසිකාගාරයක් තෙකලා ප්‍රමාණවත් වන තට්ටු 3ට තෙකලා ලබා දුන්නා. ඊළඟට ඔබ කල්පනා කරන්න දුවේ පුතේ මේ තෙකලා විදුලියත් ප්‍රමාණවත් නොවන අවස්ථාවක් වෙනවා. මෙවැනි අවස්ථාවක අපි මොකද කරන්න වෙන්නේ? මෙන්න මෙවැනි අවස්ථාවක තමයි දුවේ පුතේ අපිට කරන්න වෙන ඕන අපි සිංගල් පේස් එකක් දීලා බැලුවා. හරි. සිංගල් පේස් එක ඕකේ. ඊළඟට 3 පේස් එකක් දුන්නා. 3 පේස් එක ප්‍රමාණවත් මදි. මෙවැනි අවස්ථාවක අපිට කරන්න වෙනවා තුන්වෙනි අවස්ථාව විදිහට මෙන්න මේ 33000 ලයින් එක භාවිතා කරන්න වෙනවා. නැත්නම් 33000 හෝ 11000 ලයින් එක අපිට භාවිතා කරන්න වෙනවා. මේ තියෙන 33000 හෝ 11000 යන ලයින් එක. හරිනේ? අපිට මේක ගන්න පුළුවන් එක්ක 33000 සමහර තැන්වල ගමන් කරනවා. එහෙම නැත්නම් 11000 වී සමහර තැන්වල එනවා. මෙයාට වෙනවා කර්මාන්ත ශාලාව ඇතුළත කුඩා ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. මේ ට්‍රාන්ස්ෆෝමරයට ලබා ගන්නවා මේ ධාරාව අරගෙන මේ ට්‍රාන්ස්ෆෝමරය හරහාම මේ තෙකලාව බෙදනවා. එසා පාරේ යන තෙකලා ධාරාව ලබා ගන්නවට වඩා විශේෂයෙන් බොහෝ අවස්ථාවල කර්මාන්ත ශාලාවලට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරයක් කරා පරිණාමකයක් කරා විදුලි ධාරාව ලබා ගත්තාම වැඩි ජව ප්‍රමාණයක් අපිට දලා ගන්න පුළුවන්. එකලා අවස්ථාවේ ලැබෙන ධාරාවට වඩා තෙකලා අවස්ථාවේදී ප්‍රත්‍යවර ධාරා 3කින් ධාරා වෙනවා. ඒ ධාරාවත් ප්‍රමාණවත් නොවන අවස්ථාවේදී අප වෙනම කර්මාන්තශාලා හෝ නිවස හෝ අපේ හෝටල් සංකීර්ණ තුලම පරිණාමකයක් භාවිතා කරලා වැඩි ජව ප්‍රමාණයක් අපි ඇදලා ගත යුතුයි. එමගින් අප කාර්යක්ෂම ලෙස මේ කාර්ය ඊට කරගන්න පුළුවන් කියන කාරණා මතක තබා ගන්න. නමුත් අපිට මෙන්න මේ අවස්ථාව සිලබස් එකේ කතා කරන්නත් නැහැ. මේ 3 පේස් අවස්ථාව කතා කරන්නත් නැහැ. අපිට කතා කරන්න තියෙන්නේ මේ සිංගල් පේස් කියන කාරණාව. මේ සිංගල් පේස් එකේ ලයිව් නියුට්‍රල් එකේ කියන ධාරා ප්‍රමාණය සමාන්තරගතව තමයි උපපරිපත හරහා බෙදා දෙන්නේ. එතකොට මේ ධාරාව සමාන්තරගත සම්බන්ධ වෙනකොට I සමාන I1, I2, I3 දා I4ට ඒ වගේම මේ හරහා තිබෙනා වූ මා කල්ුත් සාකච්ඡාට භාජනය කරා 230ක් V වෝල්ටීයතාවය
සමාන්තරගත නිසා මේ සෑම උපපතයක් කරාම මේ 230 විභව අන්තරය පවතින බවත් දුවේ පුතේ මතක තබා ගන්න. ඒ ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ තමයි ඒ ප්‍රමාණයට වඩා වැඩි ධාරාවක් අවශ්‍ය වන අවස්ථාවකදී තමයි අපි සිංගල් පේස් කරන්ට් එක වෙනුවට 3 පේස් කරන්ට් එකට අවධානය යොමු කරන්නේ. ඒ වගේම දෙවනියට කියනවා එය අන්තර්ජාතික විදුලි රැහැන් ඇදීමේ අනපනත් වලට අනුකූල විය යුතුය. මේ සඳහා සැලසුම් දෙවර්ගයක් භාවිතා වේ. ඒ වගේම අන්තර්ජාතික විදුලි රැහැන් ඇදීමේ අනපනත් අපි මේවට ඉදිරියේදී කතා කරනවා IEE International Electrical Engineering Regulation. මොකද්ද පුතේ? International Electrical Engineering Regulation. අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත්. මේ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් වලට අපි එකගව තමයි සෑම නිවසකම තිබෙන මේ ගෘහ විදුලි පරිපතයන් සෑම නිවසකම තිබෙනා වූ ගෘහ විදුලි පරිපතයන් අපි ස්ථානගත කරන්නේ. ඒ වගේ උස ප්‍රමාණ වර්ණය මේ සෑම දෙයක් පිළිබඳව ලෝකයේ පිළිගත් සම්මතයක් පිළිබඳව කතා කරන ඒවට අනුකූල වන පරිදි තමයි මේ සැලසුම් නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම කියනවා මෙම සැලසුම් වර්ග දෙක සඳහා භාවිතා වන සංකේත භාවිතයේ ගෘහ නිර්මාණ ශිල්පී සැකස්මක් සකස් කළ යුතු අතර ඉන්පසු සැලැස්මට අනුව පරිපත රූප සටහන් නිර්මාණය කළ යුතුය. අපි මුලින්ම මේ ඇඳීම බාර දෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියාට ආකිටෙක්චර්. දැන් ඔබ දැකලා ඇති ඔබ නිවස ආසන්නයේ තිබෙනවා සමහර සැලසුම් අඳුරු ලැබී නිවාස සැලසුම් අඳුරු ලැබී නිවසක් හදන්න කලින් අනේ යාට තමයි කියන්නේ මොකද නිර්මාණ ශිල්පියා ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැකස්ම. ඒ ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැකස්ම එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීන් භාවිතා කරන සම්මත සංකේත තියෙනවා. මේ අනුව මේ සැකස්ම පරිපත රූප සටහනක් බවට පරිවර්තනය කරන්න ඕන. පරිපත රූප සටහනේ තමයි මොන වයර් එකද මොන ප්‍රමාණයේ කම්බියද කුමක්ද කෙවිනි පිටුවාන. ඒ වගේම අපිට ස්විච් මේ පාලන ස්විචස් මොනවද භාවිතා කරන්න කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න. එහිදී ඔබ විශේෂයෙන් දැනගත යුතු කාරණාවක් තිබෙනවා. ඔබ නිර්මාණය කරන ගෘහ එහෙම නැත්නම් මේ සැලසුම් ශිල්පියා ගෘහ නිර්මාණ ශිල්පියා මේ අදාළ නගර සභාවේ අනුමත කරවා ගත යුතුයි. අදාළ නගර සභාව තුළ මේ ඔබගේ නිවසේ සැලසුම් අධීක්ෂණය කිරීම සඳහා ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් තිබෙනවා. මේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය මේ regulation මේ පරිපත සැකස්මන් පිළිබඳව නිවැරදි අවධානය යොමු කරනවා. ඒවා පිහිට යුතු ආකාරය පිළිබඳවත් මේ රෙගුලාසි වලට එකගද නැද්ද කියන කාරණාව මත තමයි ඔබ නිවස නිර්මාණය කිරීම සඳහා අවසර ලබා දීම සිදු කරන්නේ. මෙන්න මේවා පිළිබඳවත් මේ සැලසුම් සකස් කිරීමේදී පාරිභෝගිකයාගේ කැමැත්තත් regulation වලට ගැළපෙන පරිදිත් මේවා තිබෙනවද නැද්ද කියන කාරණාව දුවේ පුතේ විශේෂයෙන්ම සලකා බලන්න හොඳින් මතක තබා ගන්න. අපි තවදුරටත් ඉදිරියට ගමන් කිරීමේදී ඔන්න අපි දැන් සාකච්ඡාට භාජනය කරනවා උපාංග සවි කිරීමට හා භාවිතයට අදාළ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් පිළිබඳව. මොනවා පිළිබඳව පුතේ? උපාංග සවි කිරීම සහ භාවිතයට අදාළ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් පිළිබඳව. දැන් මේ අපි කතා කරන්නේ මුළු ලෝකයේම පිළිගෙන තිබෙනවා මේ මුළු ලෝකයේම සිටින පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න උපාංග ආරක්ෂා කරගන්න අන්තර්ජාතිකව විදුලි ඉංජිනේරු සම්මතයන් කිහිපයක් පිළිබඳව. මොනවද මේ විදුලි ඉංජිනේරු සම්මතයන්ගෙන් කියවෙන්නේ? අපේ ආරක්ෂාව කොහොමද? මෙයාලා අපේ තර කරලා තියෙන මේ ආරක්ෂාව බලමු මේ ආකාරයට. අපි මේකට කියනවා International Electrical Engineering Regulation. මෙයාගේ I අකුරයි E අකුරයි භාවිතා කරමින් අපි එකට කියනවා IEE කියලා. International Electrical Engineering Regulation විදිහට මේවා හඳුන්වනවා. මෙයාගේ අවධානය යොමු කරලා තිබෙන කාරණා මොනවාද? අංක 1 පාරිභෝගිකයා ලබා ගන්නා ඔන්න පළවෙනි කාරණාව. පාරිභෝගිකයා ලබා ගන්නා උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගතහොත් දෙවි යන ආරක්ෂාවට සැලවීම සඳහා සේවා විලායකයක් යෙදීම. අන්න සේවා විලායක යෙදීම. අපි දන්නවා සේවා විලායක නිර්මාණය කරනවා අධි ධාරාවෙන්
නිවස අභ්‍යන්තරය ආරක්ෂා කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම නිවසට එන විදුලි ධාරා ප්‍රමාණය සම්මත ධාරා ප්‍රමාණයට වඩා වැඩි වන සෑම අවස්ථාවකදී විලායක ක්‍රියාත්මක කළ පරිපථය විසන්ධි වීම සිදු කළ යුතුයි කියන කාරණාව IEE රෙගුලේෂන් වලදී සඳහන් කර තිබෙනවා. නිවසට සැපෙන විදුලිය එකවර විසන්ධි කිරීමට හැකිවනසේ සජීවී සහ උදාසීන රැහැන් දෙකම ප්‍රධාන ස්විච්යක් යෙදිය යුතුය. මේ සේවා විලායකයෙන් පස්සේ නිවස අභ්‍යන්තරයේ තිබෙන පළමු උපාංගය දුවේ පුතේ මොකද්ද? ප්‍රධාන ස්විච්ය. මේන් ස්විච්. මේ මේන් ස්විච් එකේ අපි කිව්වා ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම එකවර විසන්ධි වෙන්න ඕනේ අපට අවශ්‍ය ධාරාව නවතා තබන අවස්ථාවේදී. මේ නිසා කියනවා සජීවී සහ උදාසීන රැහැන් දෙකම ප්‍රධාන ස්විච් එකක් යොදා තිබීම අනිවාර්ය වෙනවා පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා. තුන්වෙනි එකට එනවා විලායක යෙදිය යුත්තේ සජීවී රැහැනට පමණි. දැන් අපි මේ වෙද්දී දුවේ පුතේ සාකච්ඡා කරනවා විලායක ෆියුසස් වර්තමානයේ භාවිතා කරන්නේ. ඒ වෙනුවට තමයි MCB මිනියේචර් සර්කිට් බ්‍රේකර් භාවිතා කරන්නේ. නමුත් විලායක යොදනවා නම් මෙන්න මේ ආකාරයෙන් ලයිව් නියුට්‍රල් දානවා නම් මේ විලායකය සම්බන්ධ කළ යුත්තේ ලයිව් එකටයි සජීවී රැහැනටයි. මේ සජීවී රැහැනට විලායක සම්බන්ධ කරාම ප්‍රමත ධාරාවට වැඩි ධාරාවක් ගිහිල්ලා මේ තිබෙන රැහැන උණු වෙනවා. උණු වෙලා පරිපථය විසන්ධි වෙනවා. ඒ වගේ මේ විලායකය අපිට නැවත තිබූ තත්ත්වයට පත් කරන්න ඒ විලායකයේ තිබෙන රැහැනේ වර්ගය සහ හරස්කඩ ප්‍රමාණයට අදාළව කුඩා රැහැන් කැබැල්ලක් අරගෙන එය මොනා කරන්න පුළුවන්ද පුතේ? ඒ කුඩා රැහැන් කැබැල්ල භාවිතා කරමින් නැවතත් එය රීප්ලේස් කරන්න නැවත ස්ථානගත කරන්න පුළුවන්. මේවා වර්තමානයේ බොහෝ අවස්ථාවල අපි කිව්වා භාවිතා වෙන්නේ නැහැ. පරණ නිවාස සංකීර්ණවල පරණ වලව්වල පරණ ස්පිරිතාලවල තමයි බොහෝ අවස්ථාවල මේ පෝස්ලේන් මැටි කැටයත් එක්ක මේ භාවිතාවට විලායකයන් තිබෙන්නේ. නමුත් වර්තමානයේදී මේ විලායකයන් භාවිතා නොවුනත් IE රෙගුලේෂන් වලදී කියනවා මේ විලායක සවි කරන්න සජීවී රැහැනට පමණක් කියන කාරණාව. ඊළඟට හතරවන කාරණාව. මිහිකාන්දු ධාරාවකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කර සැපයීම විසන්ධි වනසේ ශේෂ ධාරා පරිපථ බිඳනයක් සම්බන්ධ කළ යුතුයි. අපිට මේකට කියනවා RCCB. දැන් අපි කොහේ හරි ස්ථානයකින් මේ විදුලි ධාරාව ලබා ගන්නව නම් අනිවාර්යයෙන්ම වෙන් පරිපථ නිර්මාණය කරලා ඒ සෑම තැනකටම RCCBයක් සම්බන්ධ කළ යුතුයි. දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න මේක ගමු. දැන් ඔබට මේ කියන කාරණාව තේරෙන්නේ මෙන්න පාර තියෙනවා. ප්‍රධාන පාර. මේ ප්‍රධාන පාර ළඟ තිබෙනවා ඉඩමක්. මේ ඉඩමේ ඔබේ හිතන්න තිබෙනවා ප්‍රධාන නිවස. මේ තියෙන ප්‍රධාන නිවස. ඊළඟට ඔබේ මේ ඉඩමෙම තවත් නිවාසයක් හදනවා. මේ නිවාසයක් හදද්දී මේ ප්‍රධාන රැහැන පාරෙන් මෙන්න මේ ආකාරයේ යනකොට අපි කියමු මෙන්න මේකට ධාරාව ලබාගෙන තිබෙනවයි කියලා. නමුත් කිසිම අවස්ථාවක ඉඩකඩක් නැහැ මෙන්න මෙයාගේ තිබෙන උපපරිපතයක් භාවිතා කරමින් ධාරාව අනිත් නිවසට ලබා ගැනීමට. ඒ නිසා මෙහිදී මෙයාට වෙන් වූ මෙන්න මෙයාටම වෙන් වූ RCCBයක් හරහා ධාරාව ලබා දිය යුතුයි. මෙයාට වෙන් වූ RCCBයක් හරහා වෙනම මේ පරිපතයට ධාරාව ලබා දීමත් සිදු කරන්න ඕන. මේක තමයි IE රෙගුලේෂන් වල කියන්නේ. ඒ නිසා ඔබ සමහර අවස්ථාවලදී ඔබේ තිබෙන නිවසට මෙන්න උපපරිපතයක් කරා ඔබගේ ප්‍රධාන නිවසෙන් උපපරිපතයක් කරා විදුලි ධාරාව ලබාගෙන තියෙනවා කියලා හිතමු. මේ අවස්ථාවට කිසිසේත්ම විදුලි බල මණ්ඩලය එකඟ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ඔබේ විදුලි සැපයීම විසන්ධි කර දබන්න පුළුවන් එක නීතියෙන් වළංගු වෙන්නේ. ඒ නිසා ඔබට වෙනම මෙන්න මේ වෙනම නිවාසයට ප්‍රධාන රැහැනෙන් RCCB main switches main isolator kilowatt per meter හරහා වෙනම සැපයීමක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒක එසේ කරන්නේ පාරිභෝගිකයාගේ දුවේ පුතේ ආරක්ෂාව සහ පරිපතවල ආරක්ෂාව සඳහා බව මතක තබා ගන්න. ඔනේ නිසා කියනවා සෑම පරිපතකටම මෙන්න මේ RCCBයක් යෙදීම අනිවාර්ය වෙනවා. දැන් ඔබ මතක් කරගන්න දුවේ පුතේ RCCB මොකද්ද වෙන්නේ? ශේෂ ධාරා පරිපත බිඳිනේ. කිසියම් අවස්ථාවකදී දෝෂ සහගත ධාරාවක්
කාන්දු ධාරාවක් ඇති වුණොත් මේ කාන්දු ධාරාව හේතු කොටගෙන ඒ කාන්දු ධාරාව ගමන් කරනවා කියලා අපි විශ්වාස කරන අපේ ඇඟ හරහා අප ශරීරය හරහා ගමන් කරන අවස්ථාවේදී අප ආරක්ෂාව සලසා ගැනීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා මෙන්න මේ පරිපතේ විසන්ධි කිරීමේ කාර්යය තමයි RCCB සිදුවන්නේ. මේ කාරණාව අපි මේ විද්දි ඔබ සමග දුවේ පුතේ සාකච්ඡා කළා අවසానයි. ඒ වගේම අපි තවත් රෙගුලේෂන් කිහිපයක් පිළිබඳව මෙන්න මේ ආකාරයට අවධානය යොමු කරනවා. පස්වන රෙගුලේෂන් එක සියලුම කෙවෙනි පිටුවාන් වල සොකට් අවුට්ලට් භූගත අග්‍ර භූගත රැහැනක් මගින් සම්බන්ධ කර බින් ගැන්වීම සිදු කළ යුතුයි. දැන් අපි දන්නවා සොකට් අවුට්ලට් එකක් කෙවෙනි පිටුවානක් කියන්නේ මෙන්න මෙහෙම කොටසකට. ඔබගේ බිත්තියේ සම්බන්ධලා තිබෙන මෙන්න මෙහෙම කොටසක්. මේ තිබෙන්නේ. මේක එර්ත් එක දකුණු අත පැත්තේ සජීවී අග්‍රය වම් අත පැත්තේ නියුට්‍රල් එක. දැන් මේවා බිත්ති තුලට යොමු කර තිබෙන්නේ කෙසේද? අපි කියනවා මේවා සන් බොක්ස්, ගිල්ලුන් පෙට්ටි. මොනවද මේකට කියන්නේ? සංක් බොක්ස්. මේ සංක් බොක්ස් එක කියලා කියනවා මෙන්න මේ වගේ හැඩයේ තිබෙන ප්ලාස්ටික් පෙට්ටියක්. මේ තිබෙන්නේ ප්ලාස්ටික් පෙට්ටියක්. මේකට අපි කියනවා ගිල්ලුම් පෙට්ටිය කියන නම භාවිතා කරනවා. මේ ගිල්ලුම් පෙට්ටිය. මේ ගිල්ලුම් පෙට්ටිය තුල තිබෙනවා මෙන්න මේ උඩ සිදුරක්. මේ සිදුර භාවිතා කරන්නේ කොමක් සඳහාද? කන්ඩියුට් බටය. නායිනී කියලා කියන කන්ඩියුට් බටය සම්බන්ධ කරන්න. මේ කන්ඩියුට් බටය. කන්ඩියුට් බටය සම්බන්ධ කළා මෙන්න මෙයාගේ තිබෙනවා සිදුරක්. පොට සහිත සිදුරක්. මේ හරහා සජීවී සන්නායකයන් සජීවී අග්‍ර උදාසීන අග්‍ර නියුට්‍රල් අග්‍ර ලබාගෙන තියෙනවා. පැහැදිලිද? මෙන්න මේක බිත්තිය කැඩීම සිදු කර බිත්තිය තුළට ගිල්වනවා සංක් බිත්තිය තුළට ගිල්වනවා කන්ඩියුට් බටය නායනීය බිත්තිය තුළට ගිල්වනවා. එතකොට මේ අපි කතා කරන්නේ කොමක් පිළිබඳවද? හවුස් වයරින්. ගෘහ විදුලි පරිපත නිර්මාණය සම්බන්ධයෙන්. නමුත් ඔබට තාම මම මේ කොටස අවසන් නොවුනට ඔබට ප්‍රධාන උපාංග වලින් සිදු කරන කාර්යභාරය පමණයි ඔබට මා ලබා දී තිබෙන්නේ. නමුත් ඔබට තාම අවකාශයක් නැහැ නිවස තුල කොහොමද මේ සජීවී අග්‍ර, උදාසීන අග්‍ර, නියුට්‍රල් අග්‍ර සම්බන්ධ කරන්න කියලා. මේ පාඩම අවසානයේදී අවසාන විනාඩි කිහිපෙදී මම ඔබට මේ සියලු කාරණාව එකතු කරගනිමින් ඔබට දැනුම ලබා දෙනවා කොහොමද මේ රැහන් සම්බන්ධ වෙ තිබෙන්නේ කියලා. දැන් උදාහරණයක් ලෙස ඔබ නිවස ඉහළ කොටස බලන්න. සමහරට අර්ධ වශයෙන් නිවසක් ඉදි කරලා තියෙන්න පුළුවන්. මේ අර්ධ වශයෙන් ඉදි කරලා තිබෙන නිවසේ ඔබට පේන්නේ රැහන් නෙවෙයි. ඔබට පේන්නේ කන්ඩියුට් බට. නායිනී බට. මේ නායිනිය තුල ගමන් කරන්නේ සජීවී අග්‍රද, උදාසීන අග්‍රද, නියුට්‍රල් අග්‍රද ඔබට හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. දැන් අපි පරිපතයක් අපි මේසයක් උඩ නෙවෙයිනේ මේ වයර් කැබලි සම්බන්ධ කරන්නේ. මේ රින්ග වන්නු සියල්ලම කන්ඩියුට් බට හරහා. එහෙම නැත්නම් කේසින් හරහා. මේ තුල ගමන් කරන්නේ කොහොමද? මොනවද? මට මේ කොටස තනියෙන් වයරින් එකක් කරන්න දුන්නොත් මම කොහොමද මේවා සම්බන්ධ කරන්න කියන කාරණාව තාම ඔබට බෑ. නමුත් ඉදා කුඩා සංකල්පයක් පමණයි මේ තුල තිබෙන්නේ. ඒ නිසා දැනට මතක තියාගන්න ඔන්න අපි බිත්තිය කැඩුවා. හතරස් ආකාරයෙන් කඩලා ඔන්න සං බොක්ස් එක එහෙම නැත්නම් ගිල්ලුම් පෙට්ටිය සමග නායිනී බට සම්බන්ධ කළා. ඒ තුලින් තමයි මේ රැහන් කැබලි එළියට ගන්න. ඊට පස්සේ අදාළ කෙවෙනි පිටුවාන මෙන්න මේ හැඩයෙන් තියෙනවා. කෙවෙනි පිටුවාන ඔන්න ඔය හැඩයෙන් තියෙනවා. මේ තිබේ. මෙන්න මෙතන තමයි ස්විච් එක. මෙන්න මේ තිබෙන සිදුරු දෙක හරහා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට පොට ඇන යොදන්න. මෙන්න මේ ආකාරයට පොට ඇන යොදන්න. පොට ඇනදීම සිදු කරනවා. එතකොට මේ පොට ඇන යදද්දී අපිට සං බොක්ස් එක පේනවද? සං බොක්ස් එක පේන්නේ සෙන්ටිමීටර 5ක් පමණ ඝනකම සුදු පැහැටි ප්ලාස්ටික් වලින් සම්බන්ධ කරලා තිබෙන මේ කෙවෙනි පිටුවානේ උඩ කොටස පමණයි පේන්න තියෙන්නේ. අපි රැහන් සියල්ලම මේ තුරට යොදලා මේ වගේ පොට ඇන සම්බන්ධ කරලා සුදු පාට ක්ලිප් එකක් මේ දෙකට ගසා වසා තබනවා. අපිට කිසියම් අවස්ථාවකදී ඔබ මේ අවස්ථාවේ පරීක්ෂා කරන්න ඔබේ නිවසේ මේ කෙවෙනි පිටුවාන තිබෙන්නේ කොහොමද කියලා. මේ සුදු පාට ක්ලිප් දෙක ගලවා අයින් කර මේ මල් ෆ්ලැට් එකක්
ස්ක්‍රූපණියනක් භාවිතා කරමින් මේ ඇන පොට සහිත ඇන ඉවතටගෙන අපට පරීක්ෂා කරන්න පුළුවන් රැහන් paludu වී තිබෙනවාද රැහන් බුරුල් වී තිබෙනවාද රැහන් ගැලවී තිබෙනවාද කියන මේ කාරණාව පරීක්ෂා කරන්න පුළුවන්. මේවට විදුලි ධාරාව ලැබෙනවාද නැද්ද කියන කාරණාව සජීවී අග්‍රයට ටෙස්ටරයක් භාවිතා කරමින් මේ විදුලිය ලැබෙනවාද නැද්ද යන්නත් ඔබට පරීක්ෂා කරගන්න පුළුවන්. දැන් මේ තමයි ප්‍රායෝගිකත්වය. එහිදී කියනවා භූගත රැහනක් මගින් සම්බන්ධ කර බින් ගැන්වීම සිදු කළ යුතුය. මෙවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන පුතේ මොකද්ද? භූගත රැහන. දැන් එහෙමනම් ඔබ මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. සර් භූගත රැහන නැතුව උනත් ලයිව් එකයි නියුට්‍රල් එකයි පමණක් තිබ්බොත් මේ කෙවිනි පිටුවාන වැඩ කරනවද? අනිවාර්යයෙන් වැඩ කරනවා. භූගත රැහන අවශ්‍ය නැහැ. නමුත් IE රෙගුලේෂන් වලට කියන්නේ ඇයි? පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා. දැන් මේ අවස්ථාවට මෙතන සම්බන්ධ කරන්න පුළුවන් විදුලි ස්ට්‍රික්කයක්, මෝටරයක්, ඒ වගේ ලෝහ ආවරණයක් සහිත උපාංගයක් සම්බන්ධ කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ ලෝහ ආවරණයට මේ දෝෂ සහිත ධාරාව කාන්දු වෙලා එය අප ශරීරය හරහා ගමන් කිරීම වැළැක්වීම තමයි IEE රෙගුලේෂන් වලදී සිදුවන්නා වූ ප්‍රධාන කාර්යය. ඒ නිසා අනිවාර්යයෙන්ම භූගත රැහනක් සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට ඔබ මතක තබා ගන්න, ඔබ මතක් කරගන්න දුවේ පුතේ මේ භූගත රැහන කොහාට සම්බන්ධ වන්නේ? ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ එහෙම නැත්නම් DB එකේ බෙදා හැරීමේ පූර්වයේ තිබෙන භූගත නියදණ්ඩට. භූගත නියදණ්ඩෙන් තමයි මේ තරමක් ඝනකම රැහනක් භාවිතා කරලා ගැලනයිසෝ තඹ බටයකට නිවස පිටුපස තියෙන ඒ තඹ බටයට මේ අර යන්නේ මේ රැහන. ඒ නිසා කිසිම අවස්ථාවක මේ කොළ පහතින් දැක්වෙන භූගත අග්‍ර ලයිව් එකටවත් නියුට්‍රල් එකටවත් සම්බන්ධ වීමක් සිදු වෙනවද? සම්බන්ධ වීමක් කිසිසේත් සිදුවන්නේ නැති බවත් තරයේ මතක තබා ගන්න. ඒ වගේම ඊළඟ කාරණාව කියනවා 6 වන කාරණාව බිම් ගැන්වීම සඳහා 50ක් සෙන්ටිමීටර පමණ විස්කම්භය ඇති ගැලනයිස් බටයක් මීටර 2ක් පමණ ගැඹුරට පොළවේ ගිල යුතුය. දැන් මේ අපි කතා කරන මෙතනින් ගන්න කෙවෙනි පිටුවාන වලින් ගන්න භූගත සන්නායකය. අපි කියමු කෙවෙනි පිටුවාන මේ නිවසේ 10ක් තියෙනවා කියලා. ඒ වගේම කොළ පැහැති කහ පැහැති භූගත සන්නායක 10ක් වෙන් වශයෙන් කොහාට ගමන් කරන්න ඕනද? ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ උදාසීන නියදණ්ඩට ගමන් කරන්න ඕන. ඒ උදාසීන නියදණ්ඩේ තනි රැහනක් අරගෙන ඒ තනි රැහන සෙන්ටිමීටර 50ක් පමණ විස්කම්භය මීටර 2ක් පමණ දිග තියෙන ගැඹුරට තියෙන මෙන්න මේ ගැලනයිස් බටේ පොළවට ස්ථානගත කරලා තියෙනවා. පොළවත් එක්ක සම්බන්ධ කරලා තිබෙනවා. ඒ නිසා ඔබ නිරන්තරයෙන් බලන්න වෙනවා සමහර අවස්ථාවලදී මේ සම්බන්ධ වෙලා තිබෙන ස්ථානය. දැන් මෙන්න මේ ආකාරයට දුවේ පුතේ සම්බන්ධ වන්නේ. මෙන්න පොළව. පොළව මට්ටම අපි මේකට කියන ග්‍රවුන්ඩ් ලෙවල් එක. ග්‍රවුන්ඩ් ලෙවල් එක මේක මීටර 2ක් පමණ දිග එකක් වෙනවා. ගැලනයිස් බටේ. මේ ගැලනයිස් බටේ උඩ කෙළවරට තමයි මෙන්න මේ ආකාරයෙන් මේ earth bar එක earth රැහන එහෙම නැත්නම් භූගත රැහන සම්බන්ධ වන්නේ. සමහර අවස්ථාවලදී මෙය paludu වෙන්න පුළුවන්. ගැලවී යන්න පුළුවන්. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම මේ හා සම්බන්ධ වී පවතිනවාද කියන කාරණාව බැලිය යුතුයි. සමහර විට මෙන්න මේ බටේ මැද කොටසට හිස් අවකාශයට වැලි පුරවා සම්පූර්ණයෙන් වැලි පුරවලා හොඳින් තෙත් කර තිබෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය අඩු කරලා වැඩි ධාරා ප්‍රමාණයක් භූගත කරවන්න සඳහා. කෙවෙනි පිටුවානක් සවි කළ යුතු අවම උස මිලිමීටර 150කි. දැන් අපි මේ වගේ නිවසක් ගත්තාම මෙයාගේ ත්‍රිමාණ සැකස්වම අඳින්නම් මේ නිවස මේ තිබෙන්නේ. ඔනෝම හිතන්න. මේ පොළොව මට්ටමේ දැන් මේ කෙවිනිය සම්බන්ධ කරන්න පුළුවන් අවම උස ප්‍රමාණය. මෙන්න මේ උස ප්‍රමාණය මිලිමීටර 150ක්වත් වෙන්න ඕන. දැන් මීට වඩා අඩු වෙන්න බෑ. මීට වඩා අඩු වෙන්න බැරි හේතු කාරණාවක් තිබෙනවා. හදිසියේ පොළව සෝදන අවස්ථාවක්, ගම් වතුර අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ සජීවී රැහන් හරහා ජලය කාන්දු වීමක් සිදු වෙලා පරිපත ලුහුවත් වීම පරිපත දෝෂාගත තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා උපරිම උස මිලිමීටර 150ක් ලබා දෙනවා. පරිපතවල ගලන උපරිම ධාරාවට ගැළපෙනසේ රැහන් තෝරා ගත යුතුය. දැන් මේ කතාව කියන්නේ අපි කියමු මෙන්න මේක 5ක් ඇම්පියර් සොකට් අවුට්ලට් එකක්. ඒ වගේම තවත් නිවසේ තවත් ස්ථානයක තියෙනවා මෙන්න 15 ඇම්පියර් 15ක් ඇම්පියර් සොකට් අවුට්ලට් එකක්. ඔබ හොඳට බලන්න
5ක් ඇම්පියර් වලට වඩා මේ 15ක් ඇම්පියර් සොකට් අවුට්ලට් එක තුල ගන්න ධාරාව ඉතා විශාල නිසා ඒ කේබල් එකේ රැහැනේ ප්‍රමාණය තරමක් විශාලයි. දැන් ඔබ මේ සිද්ධාන්ත පාඨමාලාවත් එක්ක ඔබ අනිවාර්යෙන් අපගේ ප්‍රායෝගික පරීක්ෂණ පාඨමාලා නිරීක්ෂණය කළ යුතුයි. මේ ප්‍රායෝගික පරීක්ෂණ පාඨමාලා තුළ ඊටාම පැහැදිලිව වීඩියෝ දර්ශන ලබා දෙමින් අපි කොහොමද මේ 5ක් ඇම්පියර් එක සම්බන්ධ කරන්නේ 15ක් ඇම්පියර් එක සම්බන්ධ කරන්නේ කොහොමද මෙයාගේ විශාලත්වයන් අපි තා පැහැදිලිවට ඔබට ලබා දී තිබෙනවා. ඒවා නිවැරදි ආකාරයෙන් නිරීක්ෂණය කරමින් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සූදානම් වෙන්න. දුවේ පුතේ විභාගෙදී ප්‍රායෝගික පරීක්ෂණ වලට සමහර වෙලදී 5ක් ඇම්පියර් හෝ 15ක් ඇම්පියර් මේ කෙවිනි පිටුවාණක් ඔබගේ මේසය මත සවි කළ කන්ඩියුට් බට නායිනී හරහා මේ රැහැන් නැදලා නිවැරදි ආකාරයෙන් සම්බන්ධ කර පෙන්වීම විභාග පරීක්ෂකයා ඔබෙන් අපේක්ෂා කරන නිසා මේ අපි මේ කොටසේදී බලාපොරොත්තු වෙන සිද්ධාන්ත කාරණා පමණයි ඔබට අවබෝධ කරන්න. මේ සිද්ධාන්ත කාරණා අවබෝධ කරගත්තාම මේ කොටස් හරි ආකාරයෙන් අධ්‍යයනය වීම සඳහා ප්‍රායෝගික පරීක්ෂණ එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල අනිවාර්යෙන් නිරත විය යුතුයි. අපිට මේ සිද්ධාන්ත හරහා ලබා දෙන්න බැරි හැකියාව නැති තවත් කාරණා ගණනාවක් ප්‍රායෝගික පරීක්ෂණ හරහා ඔබට ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙවැනි පාඩම් ගෘහ විද්‍යුත් පරිපත වැනි පාඩම් මේ ප්‍රායෝගික පරීක්ෂණ සමග මේ සිද්ධාන්ත කාරණා දෙකම එකට බද්ධ වෙලා පැවතුනොත් තමයි නිසි අවබෝධයක් ඔබට දුවේ පුතේ ලැබෙන්නේ. ඒ වගේම මේ ආකාරයෙන් කියනවා සෑම උපපරිපතයක් සඳහාම විලායකයක් හෝ සිඟිති පරිපත බෙදනයක් මගින් අධිධාරා ආරක්ෂණය සැලසිය යුතුය. ඒ නිසා තමයි මා ඔබට කලින් සඳහන් කළේ පැහැදිලි කරේ මෙන්න මේ ආකාරයට මේ උපපරිපත තියෙන. මේ උපපරිපත වලට මේ තියෙන 5ක් ඇම්පියර් කියලා. මේ 5ක් ඇම්පියර් 15ක් ඇම්පියර් මේ තියෙන මොනවද? උපපරිපත හරහා තියෙන MCB මිනියේචර් සර්කිට් බ්‍රේකර්. ඒ මිනියේචර් සර්කිට් බ්‍රේකරෙන් කියන කාරණාව මේ උපපරිපතේ හරහා 5ක් ඇම්පියරට වඩා ධාරාවක් ගලාගෙන යන අවස්ථාව දෙන්නේ නැහැ. මේ උපපරිපතේ හරහා 15ක් ඇම්පියරට වඩා ධාරාවක් ගලාගෙන යන අවස්ථාව දෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක් આવොත් MCB එහෙම නැත්නම් මේ බ්‍රේකරය එකවර විසන්ධි වෙනවා. ද්විලෝහ පටියක ක්‍රියාකාරීත්වය අපි කලින් පරිච්ඡේදයේදී මෙය අපි අධ්‍යයනය කරා. ඒ ෂණිකව ක්‍රියාත්මක කළා ධාරා විසන්ධි වීම සිදු වෙනවා. ඒ නිසා මා අදහස් කරන විදිහට විශේෂයෙන්ම තාක්ෂණ වේදය ඉගෙන ගන්න දරුවන්ට සෑම දරුවෙක්ම මේ දැන සිටිය යුතු කාරණාවක් විදිහට අපි දන්නවා වාහන ගැන අපි උගන්වනවා ඔටෝමොබයිල් වලදී. මේ සම්පූර්ණ වාහනයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න සිටීම විභාගයේ පාස් වීමට අමතරව සාමාන්‍ය ජීවිතේට තාම වැදගත් කාරණාවක්. ඔබ සෑම කෙනෙක්ම වාහනයක් පදිනවා. මේ වාහනයේ සිසලන පද්ධතිය, කූලින් සිස්ටම්, බ්‍රේකින් සිස්ටම්, ඉග්නිෂන් සිස්ටම් මේ සියල්ලම දැන සිටිය යුතුයි. ඒ වගේම ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සිමෙන්ති, කොන්ක්‍රීට්, කම්බි මේ දැන සිටිය යුතුයි. මේවා ඔබට කරන්න වෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණාවක් තමයි නිවසේ ගෘහ විදුලි පරිපතයේ ක්‍රියාකාරීත්වය. මේ දැන සිටිය යුතුයි. ඒ නිසා මේ වගේ කාරණා ගණනාවක් අප මේ සිලබස් එකේදී අප මේ විෂය නිර්දේශයේදී ඔබට ලබා දෙනවා. ඒ නිසා තමයි මේක ඉතාම ප්‍රායෝගික විෂයක්. ජීවිතය දැනගන්න, ජීවිතය අපාවට සිදුවන ක්‍රියාකාරීත්වයන් විශාල ප්‍රමාණයක් දැනගන්නා මේ විෂය පරිපතයක්, විෂය පද්ධතියක් ලෙස අපට ඉංජිනේරු තාක්ෂණ වේදී හඳුන්වන්න පුළුවන්. විභාගයේ පාස් වුණා, කැම්පස් ගියා හෝ නොගියා මේ ඉගෙන ගන්න දේවල් ජීවිතේට අනිවාර්යයෙන්ම වටිනා කාරණාවක් වනවා දරුවනේ නොඅනුමානයි. ඊළඟට අපි කතා කරා මුදු වලය පරිපත රින්ග් සර්කිට්. රින්ග් සර්කිට් එක අවශ්‍ය වන්නේ ඇයි? මේ රින්ග් සර්කිට් එක අවශ්‍ය වන්නේ කෙවිනි පිටුවන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වී තිබෙන අවස්ථාවක්. මේ කෙවිනි පිටුවන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වී තිබෙන්නේ මොන වගේ අවස්ථාවකදීද? අපි කියමු එක්තරා නිවාස සංකීර්ණයක් තුන මේ නිවාස සංකීර්ණයේ ඉලෙක්ට්‍රොනික උපකරණ නඩත්තු කිරීමේ ඒකකයක් පිහිටවනවා. එතකොට කෙවිනි පිටුවන් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. කෙවිනි පිටුවන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනකොට මේ කෙවිනි පිටුවන් සියල්ලම රින්ග් සර්කිට් එකක්. මුදු පරිපතයක් වලල්ලක් ආකාරයට තමයි නිර්මාණය කරන්නේ. එතකොට මේ සඳහා භාවිතා කරන මේ මෘදු පරිපතයේ IEE රෙගියුලේෂන් එකේදී මෙන්න මේ කියන කාරණා පිළිපදින්න කියලා කියනවා. ඔබ පහුගිය විභාග ප්‍රශ්න නිරීක්ෂණය කරන දරුවන්ට පෙනෙන්න පුළුවන්. එක්තරා අවුරුද්දක විභාග ප්‍රශ්නයක් හැදුනා මෙන්න මේ සිද්ධාන්ත කොටසෙන්. පහක් දක්වන ප්‍රකාශ තුනෙන් ABC ප්‍රකාශ තුනක් මේ ප්‍රකාශ තුන සිදු කර ඇත්තේ
මෘදු පරිපත රිංග් සර්කිට් හා සම්බන්ධ වේ. මේවායින් වැරදි වාක්‍ය එහෙම නැත්නම් නිවැරදි වාක්‍ය ඇතුළත් වර්ණ වන්නේ A පමණි B පමණි AB පමණි ABC පමණි ABC කිසිවක් නොවේ කියලා අහනවා. එතකොට මෙන්න මේ කියන સિદ્ધාන්ත කාරණා ඒ ABC ප්‍රකාශ වලට ගොනු කරලා තියෙනවා. දැන් මෙයයි විභාගය. මේ සඳහා තමයි අපිට මේ ඔබට උගන්වන්නේ මේවා නිවැරදි ආකාරයෙන් මනසට කාවදින විදියට. එයිදි කියනවා මෘදු පරිපත සඳහා යෙදිය යුත්තේ 13ක් ඇම්පියර් 4 සිදුරු සහිත කෙවෙනි පිටුවාන් පමණි. මොනවද 13ක් ඇම්පියර් මේ තිබෙන මේ 4 සිදුරු. දැන් ඔබට හමු වෙන ආවට ජීවිතයේදී රවුන්ඩ් පින් ස්ක්වෙයාර් පින් මේ වලය පරිපතය සඳහා බොහෝ අවස්ථාවල භාවිත වන ස්ක්වෙයාර් පින් 4. නමුත් වර්තමානයේ බොහෝ වෙලාවට රෙගුලේෂන් වලදී වර්තමානයේදී කියනවා මේ රවුන්ඩ් පින් අයින් කළ 4 පින් භාවිතා කරන කියලා නිසා බොහෝ සමාගම් මේ වෙද්දී රවුන්ඩ් පින් භාවිතයෙන් ඉවත් වෙලා 4 පින් තමයි එන්නේ. ඒ නිසා බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග පරීක්ෂා කරන අවස්ථාවේදී මේ ඉලෙක්ට්‍රොනික උපාංග වලත් මේ එන්නේ මේ පේනුව එන්නේ ප්ලග් টොප් එක එන්නේ 4 පින් ආකාරයට. තමයි ප්ලග් টොප් එකත් එන්නේ. ඊළඟට 2.5 මිලිමීටර රැහන් භාවිතා කළ යුතුය. මේ සඳහා භාවිතා කරන තඹ රැහනක හරස්කඩ වර්ගඵලය කොච්චරක් වෙනවද? එක කම්බියක හරස්කඩ වර්ගඵලය 2.5 මිලිමීටර වර්ග වෙන්න ඕන. මොකද විශාල ධාරාවක් ඇද ගන්න පුළුවන් නිසා ඒට ඔරොත්තු දෙන්න මෙය භාවිතා කිරීම අනිවාර්යයි. ඒ වගේම සිඟිති පරිපත බිඳනයක් අපි භාවිතා කරනවා MCBයක්. මේ MCB ගන්න කොහෙන්ද? මේ MCB එක අනිවාර්යෙන් ගන්න මෙන්න මේ ස්ථානෙන්. මේ තිබේ. මෙවැනි ස්ථානයකින් ගන්නකොට මෙතෙන්ට සම්බන්ධ වෙන්න කොච්චරද පුතේ? 32ක් ඇම්පියර් මෙන්න මේ වගේ MCBයක් කරහා තමයි මේ මෘදු වලය පරිපතය එහෙම නැත්නම් රිංග් සර්කිට් එක වෙන වශයෙන් සම්බන්ධ විය යුත්තේ. ඒ වගේම මේ රිංග් සර්කිට් එක ඒරියාවක් ලබා දෙනවා. කිසියම් භූමි ප්‍රදේශයක් ලබා දෙනවා. ඒ ප්‍රදේශය තුල පමණයි මේ එක රිංග් සර්කිට් එකක් පැවතුත්තේ. ඒ ප්‍රදේශය වර්ග මීටර 100ක ප්‍රදේශයක්. අපි කියමු කාමර 3ක් 4ක් පමණක් තියෙනවා කියලා. මේ කාමර 3 4 වර්ග මීටර ප්‍රමාණය කොච්චරක් පමණ වෙනවද? වර්ග මීටර 100ක් පමණ වෙනවා. මෙන්න මේ ප්‍රමාණයකට පමණයි මේ අපි කතා කරන මේ වලය පරිපතය වළංගු වන්නේ. ඊළඟට අපි දුවේ පුතේ වැදගත්ම කොටසකට එනවා. දැන් මේ හවුස් වයරින් වලට අපිට අවශ්‍ය වෙන උපාංග ආයුධ උපකරණ විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ඒවා මොනවද? ඒවා අඳුනා ගැනීම අපිට ඉතා වැදගත් වෙනවා. හේතුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අපට මේ ආයුධ උපකරණ සහ උපාංග වෙන්වෙන් වශයෙන් වැඩමේසෙන් තෝරා ගත යුතුයි. මේ එක් උපාංගයෙන් සිදුවන කාර්යභාරය, සිදුවන ක්‍රියාකාරීත්වය ආදී දේවල් ඉගෙන ගත්තාම මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඒවා විශාල පිටුවහලක් වෙනවා. එහිදී කියනවා විදුලි රැහැන් ඇඳීමේදී එය නිවැරදිව සහ පිළිවෙලට සිදු කිරීමට අවශ්‍ය ආයුධ කිහිපයක් පිළිබඳව මෙම කොටසේදී විස්තර කරයි. අන්න මේ කොටසේ අපි විස්තර කරනවා මොනවද අවශ්‍ය ආයුධ උපකරණ කියලා. පළමුවට එනවා ස්ක්‍රූපු නියන. ස්ක්‍රූ ඩ්‍රයිව් කියලා කියනවා. ස්ක්‍රූපු ඇන ගැලවීම සහ සවි කිරීම සඳහා ආයුධය භාවිතා කරයි. ස්ක්‍රූපු නියනක මිට බඳ සහ තුඩ යන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ. ස්ක්‍රූපු නියනක ප්‍රමාණයෙහි දිග තුඩෙහි පළල අණුව වෙනස් වේ. එතකොට මේ ස්ක්‍රූපු ඇන මේ තියෙන මේ ස්ක්‍රූපු ඇන ගැලවීම සවි කිරීම සඳහා තමයි මේ ස්ක්‍රූපු නියන භාවිතා කරන්නේ. විශේෂයෙන්ම මේ ස්ක්‍රූපු ඇන මොන වගේ තැන්වලටද පුතේ අපිට අවශ්‍ය වන්නේ? ඔබ දන්නවා කන්ඩියුට් බට නායිනි. කන්ඩියුට් බට වලට අපි සිංහලෙන් කියන නායිනි. මේ බිත්ති තුලට සම්බන්ධ කරන්නේ. කන්ඩියුට් බටේ මේ ආකාරයෙන් තියෙනවා නම් මේ රැහන් මේ ආකාරයෙන් බිත්තියට සවි කරන්න මෙන්න මේ ස්ථානයට අපි යොමු කරන්න මොකද? ස්ක්‍රූපු ඇන. අපි කලින් කතා කරපු ගිල්ලුම් පෙට්ටිය සං බොක්ස් එක බිත්තිය සමග සම්බන්ධ කරන්න. ඒ සං බොක්ස් එක සමග කෙමිනි පිටුවාන සම්බන්ධ කරන්න. මේ වගේ බොහෝ කාර්යයන් සඳහා අපිට මේ මූලික විදුලි තාක්ෂණ වේදයේ ගෘහ විද්‍යුත් පරිපතවල
නැතුව බැරි උපාංගයක් විදිහට උපකරණයක් විදිහට ස්ක්‍රූප්පු නියන සමග ස්ක්‍රූප්පු යන අපිට හඳුන්වන්න පුළුවන්. මේ ස්ක්‍රූප්පු නියනවලට ප්‍රමාණය මේ ස්ක්‍රූප්පු ඇණයේ දිග ප්‍රමාණය පල්ල තුඩෙහි ප්‍රමාණය මත වෙනස් වෙනවා. සමහර අවස්ථාවල තරම දිගැටි ස්ක්‍රූප්පු නියන්, කුඩා ස්ක්‍රූප්පු නියන්, ඒ වගේම මේ ස්ක්‍රූප්පු නියනේ තුඩ මල්ලාකාරයේ සහ පැතලි ආකාරවත් පවතිනවා. අපි ෆ්ලැට් එක මල් එක කියලා කියන කතාව බහලා ඇති. ෆ්ලැට් මල් කියන මල් හඩය කියලා කියන්නේ මෙන්න මේ වගේ උඩ ගත්තාම මේ මලක් ආකාරයට මේ තියෙන මල් ස්ක්‍රූප්පු නියන, ෆ්ලැට් ස්ක්‍රූප්පු නියන, මෙන්න මේ වචන ඔබට ව්‍යවහාරයේ භාවිතා වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ස්ක්‍රූප්පු නියන් වර්ග දෙකකි එක් වර්ගයක් මල් ස්ක්‍රූප්පු මේ ෆිලිප්ස් නියන් ලෙස හඳුන්වන අතර අනෙක් වර්ගය සමතල වර්ගය ලෙස හඳුන්වයි. මෙයාගේ තුඩ ගත්තාම මල් ස්ක්‍රූප්පු නියන සහ සමතල එහෙම නැත්නම් ෆ්ලැට් වර්ගය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ස්ක්‍රූප්පුවේ ඇණෙන් ඇණයට මෙය වෙනස් වෙනවා. මෙම නියන් වල තුඩ පිළිවෙලින් ධන සහ ඍණ හැඩ සිටින ලෙස සකස් කර ඇත. විදුලි සහ ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍ර වල ඉහත ස්ක්‍රූප්පු නියන් දෙකම භාවිතාවේ ස්ක්‍රූප්පු නියන් වල මිට ප්ලාස්ටික් වැනි පරිවාරක මාධ්‍යයකින් නිපදවා ඇත. සමහර ප්ලාස්ටික් වලින් දිනවා ලීමිටවල් ද සමහර අවස්ථාවල අපිට දැක් ගන්න පුළුවන්. මෙන්න මේ රූප රාමුවෙන් පේන්නේ එවැනි ස්ක්‍රූප්පු නියනක රූප සටහනක්. මේ තිබෙන තුඩ මල් ෆ්ලැට් ආකාරයේ තිබෙනවා. මේ වර්ග කිහිපයක් හැඩතල කිහිපයක් ඔබට දැක් ගැනීමට හැකියාව තිබෙනවා. අනිවාර්යෙන් විදුලි කාර්මිකයෙකු සතුව තිබෙන ප්‍රධාන උපාංගයක් ලෙස මේ ස්ක්‍රූප්පු නියන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අඬුව විදුලි රැහැන් කැපීම, විදුලි රැහැන් සුද්ධ කිරීම, වයර් එකිනෙක සම්බන්ධ කිරීම, මෙයාගේ බොහෝ කාර්යයන් සඳහා විවිධාකාර වර්ගයෙන් තියෙන අඬු අපිට දැක් ගන්න පුළුවන් විදුලි ශේෂ්ත්‍රය සහ ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේ. ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයේ සිට තරමක් විශාල ප්‍රමාණය දක්වා මෙයාගේ ප්‍රමාණයත්, මේ දඬුවල ප්‍රමාණයත්, ඒ වගේම මෙහි හෙඩ් එක ඔළුව කොටසේ ප්‍රමාණයත්, හැඩයත් අනුව විවිධාකාර වර්ග කිහිපයකට බෙදෙනවා. මෙයින් අපි ප්‍රධාන වර්ග 4ක් කතා කරනවා. පොදු අත් අඬුව, දික් නැහැ අඬුව, කැපුම් අඬුව සහ ක්‍රිම්ප් අඬුව. අපිට මේ 4 අපේ ප්‍රායෝගික පරීක්ෂණ වල නිරත වීමේදී අපිට දුවේ පුතේ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එහිදී කියනවා මේවා වාණයේ මිශ්‍ර ලෝහ වලින් නිපදවා ඇති අතර මේ සඳහා ප්ලාස්ටික් පරිවරණයක් යොදා ඇත. මේ පරිවරණය ඔරොත්තු දිය හැකි උපරිම වෝල්ටීයතාවද එය මත සඳහන් කර ඇත. මේට ඔරොත්තු දෙන උපරිම වෝල්ටීයතාවකුත් කවුරුමත් සඳහන් කරලා තියෙනවද? මෙයාගේ මත සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම බලන්න මේ අපි කතා කරන පොදු අත් අඬුව. මේ තමයි අපි බහුල වශයෙන්ම භාවිතා කරන්නේ අපේ නිවසේ. මේ සෑම කෙනෙක්ම මේ පරිහරණය කරලා තිබෙනවා. මේ ලෝහ ආවරණයක් සහිත ලෝහ හැන්ඩල් එකට ප්ලාස්ටික් ආවරණයක් සම්බන්ධ කරලා තිබෙනවා. සමහර අවස්ථාවලදී විදුලි සැර වැදීම වළකිනවා මේ ප්ලාස්ටික් ආවරණය නිසා. මේ භාවිතා කරනවා රැහන් නවන්න, ඇඹරවීමට, වයර් කැපීම වැනි කාර්යයන් සඳහා මේ භාවිතා කරනවා. මෙයාගේ කෙළවරට රැහනක් අරගෙන මේ රැහන තද කරාම මේ වයර් එක එහෙම නැත්නම් මේ රැහන දෙකට කැපීමත්, මේ අඬුව හරහා ඇඹරීම, වයර් කොටස් නැවීම, රැහන් කොටස් නැවීම වැනි විශේෂ කාර්යයන් සඳහා මේ භාවිතා කිරීමේ හැකියාව දෙනවා. බහුල වශයෙන් භාවිතා කරන අඬුව අපි ඒකට කියන පොදු අත් අඬුව කියන වචනය භාවිතා කරනවා. ඒ වගේම දික් නැහැ අඬුව. මේ තියෙන තරමක් දිගැටි, මේ නහය දිගයි, මේ දික් නැහැ අඬුව. අර පොදු අත් අඬුවට වඩා මෙයාගේ නහය දිගැටි, ඒ වගේම මෙයාගේ කෙළවර තුනී වෙලා තිබෙනවා. මොනවා ඒ කාර්යයන් සඳහාද මේ භාවිතා කරන්නේ දික් නැහැ අඬුව? ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේදී හමු වන උපාංග කෙළවර නැවීම සඳහා විදුලි රැහන් ඇදීමකදී රැහන් කෙළවර නවා ස්ක්‍රූප්පු ඇණය මත රැඳවීමට පහන් අල්ලුව ඇන සිදුරු වල රැහන් ඇතුළු කිරීම කාර්යයන් සඳහා භාවිතා කරයි. දැන් මෙයාගේ කෙළවර සිහින් නිසා මෙයාගේ අපිට කෙළවර රැහන් වල කෙළවර නවලා මේ ස්ක්‍රූප්පු ඇන සිදුරු තුලට යොමු කිරීම වැනි කාර්යයන් මෙයාගෙන් කරන්න පුළුවන්. ඒ තමයි දුවේ පුතේ අපි කතා කරන ප්ලග් টොප් එක. නැත්නම් මේ රැහනේ තිබෙන ප්ලග් එක තුලට සන්නායක සම්බන්ධ කිරීම සිදු කරන්න පුළුවන්. දැන් ඔබ දැකලා ඇති මෙන්න මේ වගේ ප්ලග් টොප් එක. මේ තියෙන ප්ලග් টොප් එක
මේ ප්ලග් ටොප් එකේ තියෙනවා මෙන්න මේ වගේ ස්ථානයක සිදුරක්. මෙන්න මේ සිදුරට තමයි මේ සන්නායක කැබැල්ල යොමු කිරීම සිදු කරන්නේ. අපි ගත්තොත් මෙන්න මේ ආකාරයට අන්න මේ සන්නායක කැබැල්ල යොමු කරනවා. එතෙවෙන සන්නායක කැබැල්ල මේ සිදුර හරහා යොමු කරලා මේ ෆ්ලැට් එකෙන් තමයි කරකවලා මෙහාට තද කරන්නේ. මෙන්න මෙවැනි කාර්යයන් සඳහා අපිට බොහෝ අවස්ථාවල දික් නැහැ අඩුව අවශ්‍ය වෙනවා. එහිදී මේ සිදුර තුරිය යවලා මේ කෙලවර දික් නැහැ අඩුවෙන් නවනවා. නවලා ෆ්ලැට් ස්ක්‍රූ පුණේන හෝ මල් ස්ක්‍රූ පුණේන භාවිතා කරලා මේ අපිට තද කරගන්න වෙනවා. මෙන්න මෙවැනි අවස්ථා සඳහා බොහෝ වෙලාවට දික් නැහැ අඩුව භාවිතා වෙනවා. එමෙන්න පෑසීමේදී උපාංග තුලට තාපය ඇතුළු වීම වැළැක්වීම සඳහා තාප අවශෝෂකයක් ලෙස යොදා ගන්නු ලබයි. සමහර අවස්ථාවලදී අපිට මේ රැහන් කොටස් පාස්සන්න වෙනවා. එවැනි අවස්ථාවක මේවා එකිනෙක අල්ලා තබා ගැනීම සඳහා පහසුවෙන් අල්ලා ගන්න. මේ පොදු අඬුවට වඩා මේ දික් නැහැ අඬුව මේ කාර්යය අපිට පහසුවෙන් දුවේ පුතේ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න අපි දැන් අඬු වර්ග දෙකක් ගැන සාකච්ඡා කරා. අපිට තවත් දෙකක් ඉතුරුයි තිබෙනවා. එයින් එකක් වෙලෙස අපිට ගන්න පුළුවන් කැපුම් මඩුව. කැපුම් මඩුව විශේෂයෙන් වයර් කැබලි කපා ගැනීම සඳහා මේ කුඩා හිඩසක් තිබෙන මේ දිග හැන්ඩලයක්. එතකොට අපිට අඩු භාරයකින් ශක්තිමත් රැහැනක් කපා ගැනීමේ හැකියාව තිබෙනවා. රැහැන් කැපීම සඳහා මේ මඩුව යොදා ගනී. මේ විකර්ණ කැපුම් අඬුව ඩයගනල් කටර් ලෙසද හැඳින්වේ. ඩයගනල් කට එහෙම නැත්නම් විකර්ණ කැපුම් අඬුව ලෙස හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ කොටස සම්බන්ධ වන්නේ මෙන්න මෙයට අඩ කොටස සම්බන්ධ වෙනවා මෙන්න මේ ආකාරයෙන් මෙය සමග අනෙක් කොටස සම්බන්ධ වෙ සිදුනවා. මෙන්න මේ දෙන්න එකිනෙක සම්බන්ධයි. මේ දෙපසට බලය දෙන අවස්ථාවේදී මේක පහළට ගමන් කරලා මේ හරහා තිබෙන රැහන් කොටස කැපී යාමක් සිදු වෙනවා. ඒ වගේම ක්‍රිම්ප් අඬුව මේ ක්‍රිම්ප් අඬුව භාවිතා කරන්නේ දුවේ පුතේ මේ වගේ රැහන ගත්තාම මෙන්න මේ රැහන අභ්‍යන්තරයේ තමයි තඹ හෝ ඇලුමිනියම් සන්නායක කම්බිය තියෙන්නේ. අපිට මේ රැහන පමණක් සුද්ධ කරගන්න ඕනේ. වටේ දෙන මේ පරිවාරක මාධ්‍ය පමණක් සුද්ධ කළා මේ තඹ ඇලුමිනියම් රැහන් කොටස එළියට ගන්න ඕනේ. එකිනෙක සම්බන්ධ කිරීම සුදුරුතුරට ගිල්ලවීම මේවායි කාරණා සඳහා. එහිදී මේ තඹ ඇලුමිනියම් කොටස කැපෙන්නත් බෑ. රැහන පමණක් සුද්ධ වෙන්නත් ඕනේ. මෙන්න මේ අවස්ථාවකදී අප භාවිතා කරනවා ක්‍රිම්ප් අඬුව. විශේෂිත අඬුවක් ක්‍රිම්ප් අඬුව. එහිදී කියනවා ඇණයකට මුරිච්චයක් මගින් රැහනක් සම්බන්ධ කිරීමේදී රැහනේ කෙළවර දිවතක් යෙදීමෙන් අග්‍රය සකස් කළ යුතුය. දිවත් වර්ග කිහිපයක් වේ රැහන් කෙළවර දිවතක් සම්බන්ධ කිරීම හැකි ක්‍රම දෙකකි. මේ දිවත සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් පළමුවෙන් පෑසීමයි. ඒ කියලා කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ වගේ රැහන අරගෙන මේ තිබෙන රැහන කෙළවර ඊළඟ රැහනේ කෙළවර මෙන්න මේ ආකාරයි. හරිද? දැන් මේ ක්‍රිම්ප් අඬුව අරගෙන මෙන්න මේ කොටස සුද්ධ කරලා තියෙනවා. මේ සුද්ධ කරලා තිබෙන අවස්ථාවේ පළමුවෙන් මුරුදු පෑසීමයි. මේක මෙහෙම තියලා පාස්සන්න පුළුවන්. ඒ වගේම දෙවන ක්‍රමය මේක පීඩනයකට භාජනය කරන්න ඕන ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකින් එකට රැප් කරන්න පුළුවන්. ඔතන්න පුළුවන්. මේ ඕනෑම කාර්යයක් සඳහා මේ පරිවාරක මාධ්‍ය සුද්ධ කරලා තඹ හෝ ඇලුමිනියම් රැහන් කොටස පමණක් එළියට ගැනීමේ ඉවතට ගැනීමේ කාර්යය කාගෙන් වෙනවද? ක්‍රිම්ප් අඬුවෙන් වෙනවා. මේ සඳහා ක්‍රිම්ප් අඬුව භාවිතා කරයි හැන්ඩලය තද කළ විට හකු දෙක ලං වේ. හකු දෙක අතර දිවත යෙදූ රැහන තබා තද කළ විට දිවත මත කුඩා ඇලියක් සෑදේ. එය දිවතට රැහන තදින් බැඳ සිටි. මෙම ක්‍රිම්ප් සම්බන්ධය විදුලිමය වශයෙන්ද යාන්ත්‍රික වශයෙන්ද ඉතා වැදගත් වේ. මොකද්ද කියන්නේ? මේ තිබෙන ක්‍රිම්ප් අඬුව. හරි? මේ තුරට සම්බන්ධ කරලා මේ ක්‍රිම්ප් අඬුව මේ තුරට සම්බන්ධ කරලා ඇද්දාම මෙයාගෙන් මොකක් ගැලවිලා එනවද? මේ පරිවර්ණය කරන කොටස පමණක් ගැලවිලා රැහැන ඉතුරු වීම සිදු වෙනවා. මේකට අපි කියනවා ක්‍රිම්ප් අඬුව භාවිතා කිරීම කියලා. ඊළඟට දුවේ පුතේ මිටිය. මිටියත් අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා.
මිටිය දැන් ඔබ කල්පනා කරන්න මිටිය මොන වගේ තැන් වලටද අවශ්‍ය වන්නේ? බිත්ති කඩා ගැනීම, ඇන ගසා ගැනීම, හවුස් වයරින් වලදී. ඒ වගේම ගිල්ලුම් පෙට්ටි විශේෂයෙන් බිත්තිය සමග සම්බන්ධ කරන්න කම්බි ඇන ගහන්න වෙනවා. මේ කම්බි ඇන ගැසීමේදී මිටිය වැදගත් වෙනවා. මිටියක් තියෙන එක එක වර්ග බෝල මිටි, අඬු මිටි, හුලස් මිටි, හතරැස් මිටි, හතරැස් පෙති මිටි මේ විවිධාකාර වර්ග තිබෙනවා. අපි වෙන කීපයක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙසේ බෝල මිටිය සහ අඬු මිටිය ලෙස හැඳින්වෙන මිටි වර්ග type of hammers දෙකක් විදුලි ශේෂ්ත්‍රයේදී භාවිතා වේ. අන්න විදුලි ශේෂ්ත්‍රයේ භාවිතා මේකෙන් දෙකක් බෝල මිටිය සහ අඬු මිටිය. බෝල මිටිය නැවීම, තැලීම, හැඩගැන්වීම වැනි ක්‍රියා සඳහා භාවිතා වන අතර අඬු මිටිය කම්බියනයක් සවි කිරීමට මෙන්ම ගැලවීමටද භාවිතා කරයි. අඬු මිටිය භාවිතා කරමින් කම්බියන ගහන්න, කම්බියන ගැලවීම මෙන්න මේවායේ කාරණා සඳහා භාවිතා කරන අඬු මිටිය. අඬු මිටිය දැකලා ඇති ඔබ මෙන්න මේ ආකාරයේ අඬු මිටිය මේ තිබෙන අඬු මිටිය. මේ දෙපැත්ත තිබෙන සිදුර හරහා ඇණය සම්බන්ධ කරලා මේ ඇණය ගලවා ඉවත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ පැත්තෙන් ඇණ ගැසීම සිදු කරන්න පුළුවන්. මේ ප්‍රමාණයෙන් කුඩා මිටියක් මේකට අපි චිප් මිටියක් කොන්ක්‍රීට් වගේ පෘෂ්ඨ පළුදු කර ගැනීම සඳහා මේ අවස්ථාවේ චිප් මිටි භාවිතා කරමේ තිබෙන ඔබට අඬු මිටිය සහ චිප් මිටිය. බෝල මිටිය මීට වඩා වෙනස් වෙනවා දුවේ පුතේ. මේ ආකාරයේ දෙපැත්ත මෙන්න මේ ආකාරයෙන් තරමක් බර මිටියක් විදිහට අපිට ගන්න පුළුවන්. යකඩ කම්බි කොටස් තලා ගැනීම වැනි කාර්යයන් සඳහා භාවිතා කරනවා. මොන මිටියද? බෝල මිටිය භාවිතා කරනවා. ඒ වගේ මෙහිදී කියනවා මිටිවල ප්‍රමාණය දැක්වෙන්නේහි බර අණුවය 125 ග්‍රෑම් සිට 1.5 දක්වා බර ඇති මිටි වෙළඳ පොලේ ඇත. අපිට මේ බර වලින් ගන්න දෙන ග්‍රෑම් ගානේ රාත්තල් වලින් තව ටිකක් බෝල මිටිය විශාල වෙන්න කුළු ගෙඩිය දක්වා මේ බෝල මිටිය වර්ධනය වෙනවා. වගේ රාත්තල් ප්‍රමාණය අධික බර කළුගල් කඩන අවස්ථා සඳහා බොහෝ වෙලාවට මේ බෝල මිටි භාවිතා කරනවා. මිටියක් යම් කාර්යයක් සඳහා භාවිතා කිරීමට පෙර එය පහත සඳහන් කරුණු පිළිබඳව සලකා බැලිය යුතුය. අපි මිටිය භාවිතා කරන්න කලින් කරුණු කිහිපයක් ගැන සලකා බලන්න කියනවා. මොනවද ඒවා? භාවිතා කරන කාර්ය අනුව සුදුසු බර ඇති මිටිය තෝරා ගැනීම. අපි කියමු ඝනකම් තහඩුවක් තලන්න තියෙනවා. ඒ ඝනකම් තහඩුව තලන අවස්ථාවේදී මෙන්න මේ කුඩා චිප් මිටිය භාවිතා කරමින් කොච්චර තැලුවත් ඒ තහඩුව තැලෙනවද? නැවෙනවද? නැහැ. ඒ වගේ අවස්ථාවක තරමක් බර බෝල මිටියක් භාවිතා කළ යුතුයි. මිටිය නිසියාකාරව සවි වී තිබේදයි පරීක්ෂා කිරීම. ඒ මිටිය මෙන්න මේ ලෝහ කොටස හැන්ඩල් එක සමග ඉතා ශක්තිමත්ව සවි තිබෙන්න ඕන. මේක මේ අවස්ථාවේදී ලිහිල් වෙන්න බෑ. ගැලවී යන්න බෑ. එවැනි අවස්ථාවකදී අපි යොදන පහර අඩපණ වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ කොටස මිටියෙන් ගැලවී ගොස් අවට සිටින්නාට පළුදු වෙන්න අනතුරු වෙන්නත් පුළුවන්. අපි මේවා සේෆ්ටි පාඩමේ සෞඛ්‍ය සාරක්ෂා පාඩමේදී ඔබ සමග සාකච්ඡා කරලා තිබෙනවා. මිටි හිසෙහි පිපිරීමක් තිබේදයි පරීක්ෂා කිරීම. මිටි හිසෙහි හෝ මිටෙහි මේ මිට හිසෙහි හෝ මිටෙහි පිපිරීම් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපි යොදන බාලය අඩපණ වෙන්න පුළුවන්. ඒ පිපිරීම තරමක් දුරට වර්ධනය වෙලා මේ කොටස් මේ හරහා ගැලවී යාමේ අවදානමකුත් මේ මිටි භාවිතා කරමින් දුවේ පුතේ පවතින බවත් මතක තබා ගන්න. ඊළඟට අපි කතා කරනවා රැහන් පරිවර්ණ ඉවත් කිරීම. රැහන් පරිවර්ණ ඉවත් කිරීම මෙහිදී කියනවා සාමාන්‍ය අඬුවක් ලෙස දිස්වන රැහන් පරිවර්ණ ඉවත් කරනෙහි තලයේ වයර් ස්ට්‍රිප් තලයේ හකු වල කුඩා සිදුරු යොදා ඇත. මෙම සිදුරු වලින් සෑදෙන්නේ හකු දෙක ස්පර්ශ වූ දික්විටදීය. එක හක්කක සිදුරෙන් කොටසක් ආවරණය වෙන ලෙසත් සිදුර සංවෘත වී ඇත. සිදුර මුහත් කරත් ඇත. මෙන්න මේ රූප රාමුව දෙස බලන්න. මේකෙන් අපිට පුළුවන් රැහන් අර කලින් සාකච්ඡා කර ක්‍රිම් පඩුව වගේ මේ රැහන් පරිවර්ණ ඉවත් කර ගැනීමේ හැකියාවක් දුවේ පුතේ මේ සතුව පවතිනවා. එහිදී කියනවා තවත් මෙන්න මේ ආකාරයට කියනවා කම්බිය විස්කම්බයට සමාන සිදුරක් තෝරාගෙන පරිවර්ණය සමග එම සිදුරට තබා තද කළ විට පරිවර්ණය පමණක් කැපී කම්බී ඉතිරි වේ. මේ සඳහා භාවිතා කරන මෙන්න මේකට කියනවා රැහන් පරිවර්ණය. එහෙම නැත්නම් වයර් ස්ට්‍රිප් කියන වචනයත් භාවිතා කරනවා. එවිට පහසුවෙන් සහ කම්බියට හානියක් නොවි පරිවර්ණය ඉවත් කළ හැක
කම්බියක කෙලවරක් සකස් කිරීමටද මේ උපකරණය භාවිතා කළ හැක. මේ සාකච්ඡා කර කලින් සාකච්ඡා කර විදිහට මේ පරිවර්ණ ඉවත් කරලා කම්බිය එකිනෙක සම්බන්ධ කර නවා ගැනීම, එකිනෙක බැඳ තබා ගැනීමේ කාර්ය සඳහා මෙන්න මේ භාවිතා කරනවා, ස්ට්‍රිපරය භාවිතා කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අපිට තවත් උපාංගයක් විදිහට ගන්න පුළුවන් අත්විදුම් යන්ත්‍රය. විදීම් කටයුතු සඳහා කොන්ක්‍රීට් බිත්ති, ලී පෘෂ්ඨ විදලා කම්බියන සම්බන්ධ කිරීම, ඒ වගේම ස්ක්‍රූප් යන සම්බන්ධ කිරීම, මෙවැනි කාර්යයන් සඳහාත් අපිට අත්විදුම් යන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. විදුලියෙන් ක්‍රියා කරන වර්ගය සහ අතින් ක්‍රියා කරන වර්ගය ලෙස අත්විදුම් යන්ත්‍ර වර්ග දෙකකි. ලී යකඩ වැනි ද්‍රව්‍යවල සිදුරු විද ගැනීම සඳහාත් විදුම් යන්ත්‍ර භාවිතා කරයි. මේ විදුම් යන්ත්‍ර භාවිතා කරමින් මොකද කරන්නේ? මේ විදුම් යන්ත්‍ර භාවිතා කරලා අපිට පුළුවන් ස්ක්‍රූප් පොටක් ඇණයක් බිත්තියකට කොන්ක්‍රීටයකට සම්බන්ධ කරන්න. දැන් මෙවැනි අවස්ථාවකදී ඈත අතීතයේ භාවිතා කරේ අත්විදුම් යන්ත්‍රය. නමුත් අත්විදුම් යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කාලයක් ගත වීම, කාර්යක්ෂමතාවයේ අඩුවීම වැනි කාරණා නිසා වර්තමානයේ බොහෝ සෙයින් අපිට වැඩි කාර්ය ප්‍රමාණයක් කරගන්න විදුලියෙන් ක්‍රියාත්මක කරන අත්විදුම් යන්ත්‍රය භාවිතා කරනවා. එතකොට මේ අත්විදුම් යන්ත්‍රයේ තිබෙනවා ප්‍රධාන කටුව ඩ්‍රිල් බිට් එක කියලා කියනවා. එතකොට මේ ඩ්‍රිල් බිට් එක අපි සිදුරු කරන පෘෂ්ඨය අනුව වෙනස් වෙනවා. දැන් අපි ඊළඟට පටන් ගන්න ඒකකය එකලස් කිරීමේ තාක්ෂණ වේදය කියලා අලුත් ඒකයක් පටන් ගන්නවා. මේ ඒකකයේදී ඔබට අපි හඳුන්වා දෙනවා මේ විදුම් කටු පිළිබඳව. කොන්ක්‍රීට්, ලී, දැව, කපරාරු පෘෂ්ඨ, ලෝහ පෘෂ්ඨ මේ විවිධාකාර කොටස් සිදුරු කර ගැනීම සඳහා ද්වේපති අපි විවිධාකාර කටු වර්ග භාවිතා කරනවා. විදුම් යන්ත්‍රවල වේගය වැඩිවීම විදුර සිදුරෙහි සහ ඒ අවට පුපුරා නොයාමට එක හේතුවක් ලෙස අපිට ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේ භාවිතා වන මුද්‍රිත පරිපත පුර සෑදීමේදී අවශ්‍ය වන සිදුරු විද ගැනීම සඳහා විදුලිමය විදුම් යන්ත්‍රයක් වඩා සුදුසු වේ. ඉලෙක්ට්‍රොනික පරිපත, ඉලෙක්ට්‍රිකල් පරිපත මේ සියල්ලටම විදීම් කටයුතු සඳහා මේ විදුම් යන්ත්‍රය භාවිතා කරනවා. විදුම් යන්ත්‍ර දෙකෙහිම සක්කය නැමැති කොටසක් තිබේ. විදීම ඇඹරීමට පෙර විදුම් කටුව එම සක්කය තුළ යදා සක්ක යතුර භාවිතා කරමින් තද කරන්න ඕනේ. අපි කියනවා විදුම් කටුවට කියනවා මේ ඩ්‍රිල් බිට් එක සක්කය චක්‍යක, මේ චක්‍යක තුළ තමයි මේ ඩ්‍රිල් බිට් එක සවි කරන්නේ. මේ චක්‍යක තුළ ඩ්‍රිල් බිට් එක සවි කළා චක්කියක මගින් මේ ඩ්‍රිල් බිට් එක තද කරනවා. තද කරනකොට මේක ගැලවී එන්නේ. මේ ඩ්‍රිල් බිට් එක ගැලවී එන්නේ. ඩ්‍රිල් බිට් කියලා කියන විදුම් කූර. සක්‍යක චක්‍යක තුළ තමයි මේ හයි සවිවන්නේ. මේ චක්‍යක විදුම් යන්ත්‍රයට සම්බන්ධ වී තිබෙනවා ස්ථිර වශයෙන්. සාමාන්‍යයෙන් අත්විදුම් යන්ත්‍රවල මිලිමීටර 10 දක්වා විස්කම්භය සහිත විදුම් බටු භාවිතා කරනවා. මිලිමීටර 10 පමණ විස්කම්භය සහිත ඒවා තියෙනවා. ඊටත් වඩා ඒවා තිබෙනවා. ඊටත් වඩා ප්‍රමාණයෙන් විශාල විදුම් යන්ත්‍ර තිබෙනවා. ඒ විදුම් යන්ත්‍රය අත්විදුම් යන්ත්‍රයක් බවට පත් වෙන්නේ නැහැ. එය දුවේ පුතේ බංකු විදුම් යන්ත්‍රයක්, හිටි විදුම් යන්ත්‍රයක් විදියට ප්‍රමාණයෙන් විශාල වෙනවා. සාමාන්‍යයෙන් බොහෝ විට අත්විදුම් යන්ත්‍රය මිනිසාට පහසුවෙන් හැසිරවිය හැකි විදුම් යන්ත්‍රය මිලිමීටර් 10 පමණ උපරිම විස්කම්භ ප්‍රමාණයකට යටත් වෙනවා. මේ රූප රාමුවේ පේන අත්විදුම් යන්ත්‍රයක්. මෙන්න මේකට තමයි චක්‍යක කියලා කියන්නේ. සක්කය. සක්කය එනත් අපි මේකට කියනවා චක්‍යක. මේකට කියනවා ඩ්‍රිල් බිට් එක. කටුව. තර මේ ඩ්‍රිල් කටුව, ඩ්‍රිල් බිට් එක මේ කටුව තමයි වර්ග වෙන්නේ පෘෂ්ඨ වර්ගය අනුව. කොන්ක්‍රීට් වලට එක වර්ගයක්, දැව සඳහා තවත් වර්ගයක්, කොන්ක්‍රීට් වලට දැව වලට, ලෝහ පෘෂ්ඨ වලට මේ ආදී වශයෙන් මේ පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට මේවා වෙනස් වන බවත් දුවේ පුතේ මතක තබා ගන්න. ඊළඟට ටෙස්ටරය කියන උපාංගයට එනවා. මේ ටෙස්ටරයේ කාර්යභාරය තමයි
කිසියම් හෝ රැහැනක විදුලිය ගමන් කරනවාද නැද්ද පරීක්ෂා කිරීම. කුමක්ද පුතේ? කිසියම් හෝ රැහැනක විදුලිය ගමන් කරනවාද නැද්ද පරීක්ෂා කිරීම සඳහා ඔන්න අපි භාවිතා වන උපාංගය ලෙස ටෙස්ටරය හඳුන්වන්න පුළුවන්. යොතක රැහැනක හෝ ලෝහ පෘෂ්ඨයක ප්‍රත්‍යාවර්ත වෝල්ටයතාවක් පවතීද යන්න පරීක්ෂා කිරීම සඳහා ටෙස්ටරය භාවිතා කරනු ලැබේ. ටෙස්ටරය සාමාන්‍ය ස්ක්‍රූපුණයනයක් ලෙස දිස්වුවද එහි මිට අභ්‍යන්තරයේ කුඩා පරිපථයක් අඩංගු වේ. දැන් ඇත්තටම ස්ක්‍රූප්පු නියනෙන් කරන කාර්යම ටෙස්ටරයෙන් කරන්න පුළුවන්. නමුත් ටෙස්ටරයේ ප්‍රමාණය විශාල නැහැ. දැන් මේ ටෙස්ටරයත් මෙන්න මේ වගේ කොටසක්. මේ ටෙස්ටරය සජීවී රැහැනට සම්බන්ධ කරලා අත ස්පර්ශ කරාම ඉහළ කොටස තද කරාම මේ හරහා කුඩා විදුලි ධාරාවක් ගමන් කරන්න උත්සාහ ගන්නවා. දැන් මම මේ ආයේ ක්‍රියාකාරීත්වය ඔබට පැහැදිලි කරන්නම්. එවැනි අවස්ථාවක විදුලිය තියෙනවා නම් එයාගේ අභ්‍යන්තරයේ නියොන් බල්බය දැල්වෙනවා. මේ නියොන් බල්බය දැල්විලා අපට පෙනෙනවා මෙන්න මේ අවස්ථාවේ මේ රැහැනේ විදුලි ධාරාව ගමන් කරන බව. මෙහි නියොන් පහනක් ඉහළ අගයකින් යුතු ප්‍රතිරෝධකයක් නියොන් බදට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. මෙන්න සිදුවන ක්‍රියාකාරීත්වය බලන්න. මේ තිබෙන ටෙස්ටරය. හරි? මේ ටෙස්ටරය. මෙතන තියෙනවා නියොන් බල්බය. මෙතන තියෙනවා ඉහළ ප්‍රතිරෝධය. දැන් මෙතනින් අත තබා බලයක් යෙදුවාම මෙතනින් අත තබා කුඩා බලයක් යෙදුවාම මේ ස්ප්‍රින් එක ගිහිල්ලා මේ ප්‍රතිරෝධය සමග සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම මේ අපි අතාරා භූගත වෙනවා. අපාරා මොකක් වෙනවද? භූගත වීම සිදු වෙනවා. භූගත වීම සිදු වෙනකොට මෙන්න මෙය හරහා ධාරාවක් ගලාගෙන යනවා. මේ හරහා ධාරාවක් ගලාගෙන යනවා. අපි අතහරා එය භූගත වෙනවා කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝන ධාරාව. එතකොට මේ හරහා ධාරාවක් ගලාගෙනකොට තමයි මේ ටෙස්ටරේ මේ නියොන් බල්බය දැල්වෙන්නේ. එතකොට බහන්න පුළුවන් සජීවී පරිපථය එහෙම නැත්නම් සජීවී රැහැන හරහා යන අධික ධාරාව අපගේ ශරීරය හරහා ගියොත් මොනවා වෙනවද? අපිට කරන්ට් එක වදින්න පුළුවන් නේ. එයට විසඳුමක් ලෙස මෙන්න මේ ඉහළ ප්‍රතිරෝධකයක්. එනිසා V සමානයි IR වෙනකොට R රගය වැඩි වෙන්න I ඊතා කුඩා ධාරාවක් තමයි මෙන්න මේ පරිපථය හරහා ගලා යන්නේ. ඒ කුඩා ධාරාවෙන් මේ නියොන් පහන දැල්වීමට හැකියාව තිබෙනවා. සමේ කළු පැහැති කොටස අධික ප්‍රතිරෝධයක් සහිත උපාංගයක් බව දුවේ පුතේ මතක තබා ගන්න. මේදී කියනවා ඔන්න නියොන් නියන බන්ධට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා ඉහළ ප්‍රතිරෝධකයක්. ශ්‍රේණිගත පද්ධතිය අනිත් කෙළවරේ මිටෙහි නියන් කෙළවර සම්බන්ධ කර ඇත්තේ කුඩා සන්නායක බොත්තමක් මගින්. කෙළවර තියෙන කුඩා සන්නායක බොත්තම. මේ සන්නායක බොත්තම එබීම සමග තමයි පරිපථය සංවෘත වෙලා මේ හරහා ධාරාවක් ගලාගෙන යාම සිදුවන්නේ. එයට ඇඟිල්ල ස්පර්ශ කළ විට නියොන් පහන හරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටයතාවය භූගත වෙනවා. නියොන් පහන හරහා ප්‍රත්‍යාවර්ත වෝල්ටයතාවය මෙන්න මේ ආකාරයෙන් භූගත වීම සිදු වෙනවා. මේ අපේ ඇඟ හරහා භූගත වීම සිදු කරනවා. සජීවී රැහැනේ ධාරාවක් ගලා ගියොත් එයාගෙන් පංගුවක් මේ හරහා ගමන් කිරීම සිදු කරනවා. ඒ ධාරා පංගුව ඊටාම කුඩා පංගුවක් තමයි යන්නේ. ඇයි? R ප්‍රතිරෝධය ඉහළ අගයක් නිසා. මෙන්න මෙයාගේ ඉහළ ප්‍රතිරෝධයක් පවතින නිසා. අධික ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති නිසා ගලා යන ධාරාව මයික්‍රෝඇම්පියර් කිහිපයක් පමණක් බැවින් මේ ගලා යන ධාරාව මයික්‍රෝඇම්පියර් ප්‍රමාණිත කුඩා වෙනවා. බැවින් විදුලි සැර නොවදී ටෙස්ටරය 500ක් V පමණ දක්වා ප්‍රත්‍යාවර්ත වෝල්ටයතාවක් පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකියි. වෝල්ටේජ් එක ලොකු වගයක් තුනට ප්‍රශ්නයක් නැහැ. වෝල්ටයතාව 500ක් වගේ වෙන්න පුළුවන්. දැන් අපි බලන්නකො පුතේ එකලා වෝල්ටයතාවය කීයද? 230යි. දෙකලා වෝල්ටයතාවය කීයද? 400යිනේ. එතකොට සිංගල් පේස් 3 පේස් වෝල්ටේජ් චෙක් කරන්න පුළුවන්. එකලා 230යි. දෙකලා කොච්චරද? 400යි. දැන් මේ වෝල්ටේජ් එක කොච්චර අප් වුණාට ගලා යන ධාරාව මයික්‍රෝඇම්පියර් තරම් කුඩාද නැද්ද? ගලා යන ධාරාව මයික්‍රෝඇම්පියර් තරම් කුඩා නිසා අප ශරීරයට කිසිදු හානියක් වනවද? හානියක් වෙන්නේ නැහැ. පහත රූපයෙන් ටෙස්ටරයක රූප සටහනක් සහ
අනෙක් රූපෙන්හි අභ්‍යන්තර සැකස්මක් දැක්වේ. මේ බලන්නකෝ. මේ ටෙස්ටරේ අභ්‍යන්තර සැකස්ම සහ මේ ටෙස්ටරේ සාමාන්‍ය ස්වරූපය බොහෝ නිවෙස්වල බොහෝ දෙනා සතුව මේ උපාංගය තිබෙනවා නැතුවම් බැරි කොටසක් ලෙස ඔබගේ නිවසට. නායිනී ඇතිරීමේ රූප සටහන්. දැන් ඔබට පේනවා දැන් මේ හවුස් වයරින් ඩයග්‍රෑම් සඳහා අපි භාවිතා කරන කන්ඩියුට්. බිත්තිවල සීලිං වල මේ දුවන්නේ මොනවද? කන්ඩියුට් බටන්. ඒ වගේම කෙවිනි පිටුවාන් සම්බන්ධ වෙන තැන්වල මෙන්න මේ ආකාරයේ සං බොක්ස් සහ සන්ධි පෙට්ටි භාවිතා කරනවා මේවා එකිනෙක සම්බන්ධ කර ගැනීම සඳහා. මේ ආකාරයේ සන්ධි පෙට්ටිත් මේ ආකාරයේ ගිල්ලුම් පෙට්ටිත් භාවිතා කරමින් මෙන්න මේ පද්ධතිය සකස් කරනවා. ඒ පද්ධතිය සකස් කරලා ඒ නායිනී හරහා කන්ඩියුට් බට හරහා තමයි මේ රැහැන් යෙදීම සිදු කරන්නේ. ඒ රැහැන් වලට සජීවී කම්බි, උදාසීන කම්බි, භූගත රැහැන් මේ සියල්ලම සම්බන්ධ වෙනවා. එවැනි මේ නායිනී ඇතිරීමේ සටහනක් තමයි ඔබට මේ පෙන්වා තිබෙන්නේ. මෙන්න මේ රූප සටහනේ පෙන්වනවා කැටි සටහනක්. මේ රූප සටහනේ පෙන්වනවා මොකද්ද පුතේ? කැටි සටහනක් මේ ආකාරයට පෙන්වනවා. ඒ වගේම මේ ආකාරයේ මේ තවත් පරිපත් සටහනක් මේ ආකාරයෙන් පෙන්වා තිබෙනවා. මෙන්න මෙවැනි සටහන් ඇඳීම තමයි ඔබට විභාගයේදී දුවේ පුතේ ඔබෙන් අපේක්ෂා කරන්නේ. අපි තවත් ඉදිරියට යමු. මෙහිදී ඔබට පැහැදිලිව පෙන්වා තිබෙනවා පරිපත සටහනක් මේ තිබෙන්නේ. මේ පළවන රූපේ පෙන්눔 කරන්නේ මෙන්න මේ ආකාරයේ තිබෙන පළවන රූප සටහනේ ඔබට පෙන්눔 කරනවා පරිපත රූපයක්. මොකද්ද මේකට කියන්නේ පුතේ? පරිපත සටහනක්. මේ පරිපත සටහනට අදාළව නිවැරදි සම්මත සංකේත භාවිතා කිරීම අනිවාර්යයි. සම්මත සංකේත. ස්විචයේ සංකේතය තියෙනවා, බල්බයේ මේ සංකේතය තියෙනවා, කෙවිනි පිටුවානේ සංකේතය තියෙනවා. ඔන්න ඔබට විභාගෙදී ඇහුවොත් දුවේ පුතේ පරිපත සටහන අදින්න කියලා මෙන්න මේ පළමු රූපේ දැක්වෙන පරිදි සටහනක් සම්මත සංකේත භාවිතා කරමින් තමයි අදින්න වෙන්නේ. ඒ වගේම සජීවී අග්‍ර, උදාසීන අග්‍ර, භූගත අග්‍රත් ඊටාම පිළිවෙලට සම්බන්ධ වෙලා තිබෙනවා. නිවැරදි ආකාරයෙන්. මොකක්ද ඒකට කියන්නේ? පරිපත සටහන. ඒ වගේම මේ නායිනී සටහන මෙන්න මේ දෙවන රූප සටහනෙන් ඔබට පෙන්눔 කරනවා නායිනී ඇතිරීමේ සටහන. මොකද්ද පුතේ? නායිනී ඇතිරීමේ සටහන. මේ නායිනී ඇතිරීමේ සටහන අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? නායිනී ඇතිරීමේ සටහන අවශ්‍ය වන්නේ මේ පරිපත නිවැරදි ආකාරයෙන් ස්ථානගත කිරීම සඳහා මේ තිබෙන්නේ. ඒ වගේම මෙන්න මේ රූප සටහනේ පෙන්වනවා කැටි සටහන. මොකද්ද මේකේ තියෙන්නේ? කැටි සටහන. මේ තුන්වන රූප සටහන කැටි සටහන. කැටි සටහනේ කොහෙද ස්විච් එක තියෙන්නේ? කොහෙද සොකට් අවුට්ලට් එක තියෙන්නේ? කොහෙද බල්බ් එක තියෙන්නේ? මේකෙන් පෙන්වන්නේ ලෑම්ප් එක. මේ තියෙන්නේ ලෑම්ප් 2, ස්විච් 1, ස්විච් 2, සොකට් අවුට්ලට්. මෙන්න මේ සටහන හතරන රූප සටහනේ පෙන්වු කරනවා ගෘහ නිර්මාණ ශිල්පියා. ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන අපි මේකට කියනවා පීරි සැලැස්ම. ඔබට මන් දුවේ පුතේ ඉහතදී පෙන්වුවා මෙන්න මේ පරිපත රූප සටහන් සහ පීරි සැලැස්ම එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියා භාවිතා කරන සම්මත සංකේත වෙන්වෙන් වශයෙන්. ඒතර විභාගයේදී අහන්න පුළුවන් නායිනී සටහන අදින්න කියලා එන්නත් පුළුවන්. ඒ වගේම කැටි සටහන අදින්නත් කියන්නත් පුළුවන්. පීරි සැලැස්ම අදින්න කියන්නත් පුළුවන්. ඒ වගේම පරිපත සටහන අදින්නත් කියන්න පුළුවන්. ඒ නිසා ඔබ නිවැරදි අවබෝධයකින් සිටින්න ඕනේ මේ වර්ග හතරට අදාළව විවිධාකාර සම්මත සංකේතයන් තිබෙන බව. දැන් දුවේ පුතේ අපි
මෙන්න මේ ආකාරයට house wiring diagram සතුව තිබෙන විශේෂ උපාංග ඒ සඳහා භාවිතා කරන සම්මත සංකේත ඒ වගේන් කෙරෙන්නා වූ විවිධාකාර කාර්යභාරයන් අපි සාකච්ඡාට භාජනය කළා. අප මේ විදියට 4 වන පරිච්ඡේදය අවසන් කළත් අප 5 වන පරිච්ඡේදය තුලින් භාවිතා කරනවා ඇත්තටම කොහොමද නායිනී ඇතරීමක් දීලා තිබ්බහම ඊට අදාළව පරිපත රූප සටහන අඳින්නේ කැටි සටහන කොහොමද අඳින්නේ කියලා අපි මේ සම්මත සංකේතات එක්ක ප්‍රායෝගිකව අපි මේ උදාහරණ කිහිපයක් ප්‍රායෝගික උදාහරණ කිහිපයක් ඔබ සමග දුවේ පුතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 5 වන පරිච්ඡේදය තුලදී.